කිංසුකෝපම සූත්‍රය. කිංසුක කියලා කියන්නේ කෑම ගහන නම. කිංසුක කියන්නේ කිංසුක කියන්නේ කෑල ගහ උපමා කළා දේශනා කරපු සූත්‍රය. හරිද? කල්හි එක්තරා මහණෙක් එක්තරා මහණෙකු වෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තව භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා ඒ භික්ෂුන්ගෙන් එවත්නි මහණුගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වේද? හරිද? එතකොට දර්ශන විසුද්ධිය කිත්තවතානුකෝ ආවසෝ භික්ඛුනෝ දර්ශන විසුද්ධිය හොති. භික්ෂුවකගේ දැකීම පිරිසුදු වෙන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කොපමණකින්ද? දර්ශනයේ විසුද්ධිය ඇති වෙන්නේ කොපමණකින්ද කියලා අහනවා. හරිද? උනොතින් තමයි දිට්ඨි කියලා අපි දැකීමට කියනවා. දිට්ඨි විසුද්ධිය සහ දර්ශන විසුද්ධිය දෙකක්. හරිද? දිට්ඨි විසුද්ධියේදී දිට්ඨිය පිරිසුදු වෙනවා. සත්වයක් හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියලා ඇති දිට්ඨියක් තියෙනවනම් මේ දිට්ඨිය නැති වෙනවා. සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්න දිට්ඨිය පිරිසුදු වෙන එක තමයි දිට්ඨි විසුද්ධිය කියන්නේ. ඒක නාම රූප ධර්ම පිරිසුදුයක් ගන්න දිට්ඨි විසුද්ධිය ඇති. නාම රූප පරිච්ඡේදය. නමුත් එපමණකින් දර්ශන විසුද්ධිය වෙනව නෙමෙයි. එතකොට දර්ශන විසුද්ධිය කියනකොට යථාභූත ඥානය සම්මා දිට්ඨිය. එතකොට ඥාන දර්ශන විසුද්ධිය කියන තේරුම. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ සත්‍ය විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය කියන නාම රූප පරිච්ඡේදය. ඒක පහ කරලානේ ඥාන දර්ශන විසුද්ධිය කෙරෝල්. එතකොට ඒ කාරණාව හොඳට මතක තියාගන්න. දිට්ඨි විසුද්ධිය කියනකොට මෙතනදී දිට්ඨියයි පිරිසුදු වෙන්නේ මේ දැක්මෙන් කියන එක. නමුත් සියලුම ධර්මයන් ආරම්භය ඥාන දර්ශනය පිරිසුදු වෙන්නේ නැහැ. එතනදී කියන කාරණාව. එතකොට කොපමණකින් භික්ෂුගේ දර්ශන විසුද්ධිය වේදයි කියලා ඇහුවා. එතකොට ඒ හාමුදුරුවෝ උත්තර දෙනවා යම් කලක මහාන ස්පර්ශ ආයතන 6 සමුදයත් අස්තංගමයේ තතුසේ ධනීනම් එවත්නි මෙපමණකින් මහණකුගේ දර්ශන විසුද්ධිය වේ. සමාධිත්‍ය වෙනවා. මෙපමණකින් දැකීම පිරිසුදු වෙනවා. දිට්ඨිය කලම. එකල්ලි ඒ මහණුගේ පැන විසඳීමෙන් සතුට නොවියේ එක්තරා මහණෙකු වෙත ගියේ. තවත් හාමුදුරුවෝ ගාවට ගියා. ගිහිල්ලා ඒ හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා එළඹ ඒ මහණට එවත්නි මහණුගේ දර්ශනය කෙතකින් විසුද්ධ වේද මේ ඇසිය. එවත්නි මහා යම් කලක පංච උපාදාන ස්කන්ධයගේ සමුදයත් අස්තංගමය තතුසේ ධනේද එවත්නි මෙපමණකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. ඉස්සලා හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා හුව දර්ශන විසුද්ධිය කොපමණක වේද කියලා. ඒකට කිව්වා ස්පර්ශ ආයතන 6 ඇතීම දක්වන දර්ශන විසුද්ධිය එනවා. එතනින් සතුට වෙන්නේ නැතුව වෙන හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අහන දර්ශන විසුද්ධිය කොපමණක තියෙනවද? ඊට පෙන්නනවා පංච උපාදාන ස්කන්ධයත් එහි ඇතීම නැතිම දක්වන දර්ශන විසුද්ධිය ඇති වෙනවා. ඊට පස්සේ දැන් එතනින් සතුට වෙන්නේ නැතුව තව හාමුදුරුවෝ ළඟට ගියා. කල්ලියේ මහණ ඒ පැන විසුද්ධියෙන් සතුට නොවියේ එක්තරා මහණෙකුට ගියේ. එළඹ ඒ මහණහට ඇගත් මහණුගේ දර්ශනය කෙතකින් විසුද්ධ වේදයි මෙසේ කීය. ඒ හාමුදුරුවෝ කිව්වා ඇගත් යම් කලක මහණෝ සතර මහා භූතයන්ගේ සමුදයත් අස්තංගමයේ තතුසේ ධනීත ඇවත්නි මෙපමණකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. සතර මහා ධාතු ඇතිවීම නැතිවීම දන්නවා නම් එපමණකින් දර්ශන විසුද්ධිය වෙනවා. එකල්ලි ඒ මහණුගේ පැන විසඳීමෙන් සතුට නොවියේ එක්තරා මහණෙකු එතෙලිගියේය. එළඹ ඒ මහණුහට ඇවත්නි කෙතකින් මහණකුගේ දර්ශන විසුද්ධිය වේද මෙසේ කීය. ඇවත්නි යම් කලක මහාන යම් කිසිවක් හට ගැනීම ස්වභාවකට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාවකට ඇත්තේයි තතුසේ ධනේද ඇවත්නි එපමණකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. එතකොට යම්දුරු යම් කිසි දෙයක්
සමුදය ස්වභාව කොට ඇද්දේ හැමදේම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන ධර්මතාවය දැක්කොත් තතුසේ ධනේනම් එපමණකින් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. ඊට පස්සේ දැන් පළවෙනි හාමුදුරුවෝ අහනකොට වෙනවා ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත්, දෙවෙනි හාමුදුරුවෝ අහනකොට පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීමත්, තුන්වෙනි හාමුදුරුවෝ අහනකොට කිව්වා සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීමත්, හතරවෙනි කෙනාගෙන් අහනකොට කිව්වා සමුදය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවනම් අන්න එතන දර්ශන විසුද්ධිය. දැන් මේ හාමුදුරුවෝ හරි ප්‍රශ්නයක්. දැන් හතර දෙනෙක් ගාවට ගියා, හතරක් කිව්වා. ඊට පස්සේ එකල්ලි ඒ මහණෝගේ පැනවිසඳීමේ සතුට නොවේ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේ. එළඹ භාග්‍යතුන් වහන්සේ වැඳ එකත්පසක වුන්නේ මහණ භාග්‍යතුන් වහන්සේ මේ සැලකලේ. වහන්සේ මම එක්තරා මහණෙකු වෙත එළඹ ඒ මහණුගෙන් එවැත්නි කෙපොමනක මහණුගේ දර්ශන විසුද්ධිය වේදයි මේ කීමි. වහන්සේ මෙසේ කී කල්ලි ඒ මහණ මට මෙසේ කී එවැත්නි යම් කලක ස්පර්ශ ආයතන හයේ සමුදය ඇතිවීමත් නැතිවීමත් තතුසේ ධනීද එවැත්නි මෙපමණකින් දර්ශන විසුද්ධිය වේ කියලා පෙන්වනවා. එකල්ලි මම මේ මහණුගේ පැනවිසඳීමෙන් සතුටු වෙන්නේ නැතුව තවත් එක්තරා මහණෙක් ළඟට ගියා. ඒ මහණගෙන් මේ දර්ශන විසුද්ධිය කොපමණකද කියලා අහනකොට ඒ මහණ මට කිව්වා පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීමත් තත්ත්වසේ දක්වන දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. වහන්සේ මම මේ පැන විසඳීමෙන්ද සතුටු නොවියේ තවත් එක්තරා හාමුදුරුවමක් ළඟට ගිහිල්ලා ඒ හාමුදුරුවන්ගෙන් අහුවා මේ ශාසන දර්ශන විසුද්ධිය කොපමණකද කියලා. එතකොට සතර මහා ධාතුන්ගේ ඇතිවීම නැතිවීමත් දැකීමෙන් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා පෙන්වනවා. මම එපමණක සතුට නොවි තවත් ආවරණමක් ළඟට ගිහිල්ලා මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් ඇති වෙනවද කියලා අහුවා. ඒ ආමුදුරව හටගෙන සමුදය ස්වභාව කොට ඇති යම් කිසි දෙයක් ඇතිවීම ස්වභාව කොට ඇති යම් දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවා නම් මෙන්න මෙපමණකින් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා පෙන්වනවා. වහන්සේ කල්ලි මම මේ මහණුගේ පැන විසඳීමෙන්ද සතුට නොවියේ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹීමේ ඒකකින්ව සතුට වෙනවා මේ භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. වහන්සේ කෙතකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. ඊට පස්සේ මේ හාමුදුරු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය දැකීම පිරිසුදු වෙන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කොපමණකින්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණ යම්සේ පුරුෂයෙකු කුසින් කැලගස නුදුටු විරු වන්නේද හෙතම කැලගස දුටු එක්තරා පුරුෂයෙකු වෙත එළඹෙන්නේ එළඹ ඒ පුරුෂයාට පින්වත් පුරුෂ කැලගස කිවුඳ මෙසේ කියන්නේ හෙතම එම්බල පුරුෂ කැලගස දාගේ කණුවක්ම කලිය මෙසේ කියන්නේ මහණ ඒ පුරුෂයාගේ දෙකෙන් යම් බදුරන් ඒ සමයේ කැලගස ඒ සිනුවන්නේ දැන් කැල ගහක් දැකලා නැහැ. ඒකෝද සමාහිත අඳුරු කවදාවත් කැල ගහ කියන එක දැකලා නැහැ. තමයි එකකින් අහනවා කැල ගහ කියන්නේ මොන වගේ එකක්ද කියලා. එතකොට තමයි උත්තර දෙනවා කැල ගහ කියන්නේ හරියට පිච්චිච්ච කණුවක් වගේ එකක් කියලා. හරිද? එකල්හි ඒ පුරුෂයාගේ විසඳීමෙන් සතුටු නොවියේ කැල ගහ සතුටු තවත් පුරුෂයෙකු වෙත ලැබෙන්නේ. කැල ගහක් දැකපු තව කෙනෙක් ගාවට එළඹෙනවා. එළඹිලා අහනවා කැල ගස මොන වගේද කියලා. මෙසේ කියන්නේ හෙත එම්බල පුරුෂ කැල ගස මස් වැදල්ලක් මෙන් ලෙහෙවන් වන්නේ මෙසේ කියන්නේ. කැල ගහ කියන්නේ මස් වැදල්ලක් වගේ ලේ පාටයි කියලා කිව්වා. ඊට පස්සේ ඒ පුරුෂයාගේ දැකීමෙන් සතුටු දැකපු විදිහ යම් බදුද ඒ විදිහට යා කිව්වා. ඊට පස්සේ ඒ පුරුෂයාගේ වචනෙන් පැනවිසඳීමෙන් සතුටු වෙන්නේ නැතුව කැලගස් දුටුපු තවත් පුරුෂයෙක් කරා ගිහිල්ලා අහනවා පින්වත් පුරුෂයා කැලගස කෙබඳුද කියලා. එතන එම්බල පුරුෂයා කැලගස මහරි ගසක් මෙන් පැලුණු කරල් ඇත්තේ ගැලවුණු පොතු ඇත්තේ කියලා කිව්වා. හොඳට ඒ මහ විශාල නුග ගහක් බඳු මේ කරල් හටගෙන පොතු ගැලවිච්ච මහ විශාල ගහක් කියලා කිව්වා. හරිද? යම් බඳු ඒ පුරුෂයාගේ දැකුම යම් බඳු නම් ඒ සමයේ කැලගසේ බඳු වන්නේ. මහානේ කලි පුරුෂතම ඒ පුරුෂයාගේ පැනවිසීමේ සතුටු වන්නේ කැලගසක් දුටු තව පුරුෂයෙකුට එළඹ පුරුෂයාට පින්වත් පුරුෂයා කැලගසක මුද මෙසේ කියන්නේ හිතෙම එම්බල පුරුෂයා කැලගස නුගරුකක් මෙන් ඝන සෙවණ ඇත්තේ මෙසේ කියන්නේ
ඒ මහාන පුරුෂයාගේ දැකීම යම් බඳුනම් එසමේ කැලපස්ස ඉබඳු වන්නේ මහාන එසමෙහි යම් යම් පරිදි අවබෝධ කරලද සත්පුරුෂයන්ගේ දැකීමේ දැක්ම පිරිසුදු වීනම් ඒ සත්පුරුෂයන් විසින් ඒ පරිද්දෙන් පවසන ලද්දේය. හරිද? එතකොට තේරුණාද? ඒ කියන්නේ ඕකම මේ ආරණ්‍යයටත් ඔය වැඩිම වෙනවා. හරිද? සමහර කෙනෙක් අගෝස්තු කාලේට ආවහම ගස් ඔක්කොම වීලිලා කර වෙලා ගිහිල්ලා. එයාගෙන් ලැබුණෝරු ආරණ්‍ය නොදැක්ක කෙනෙක්ගෙන් ලැබුණෝරු ආරණ්‍ය කොහොමද කියලා අහුවොත් කවුල කොළ හැලිලා කර වෙලා නට්ටු ගැහිච්ච සේනාසනයක් කියයි. ඒකද ලැබුණෝරු ආරණ්‍ය නොදකපු කෙනෙක් තව සමහර කාලයක් තියෙන මේ සේනාසනේ කොළ දළු දාලා බාගෙට හරි ලස්සනට තියෙනවා. හරිද? ඒ කාලේ දැකපු කට්ටිය හිතාගෙන ලැබුණෝරු ආරණ්‍ය මෙහෙමයි කියලා. තව කාලයක් තියෙනවා ගාස් වැවිලා හුත්තටම කොල් හැම තැනම හැවුණා. හරි. ඒ වගේ දැන් මේ කෑල ගහේ එක කාලයක් තියෙනවා ග්‍රීස්ම කාලයට අහු වෙලා ඔය ලැබුගිනි වලට අහු වෙලා පිච්චිලා හරියට කණුවක් වගේ. හරිද? ඔන්න කෑල ගහ ඒ මිනිස්සයා දැකපු කාලෙදි කෑල ගහ ඒ බඳුමයි. ඉතින් ඒ බඳු මිනිස්සයාගෙන් කෑල ගහ කොහොමද කියලා අහනකොට හරියට පිච්චිච්ච කණුවක් වගේ කියලා කිව්වා. ඊට පස්සේ වැස්සක් වැහැලා ටිකක් කල් ගියාට පස්සේ ඒක දළු දාලා අලුතෙන් මස් වඩාගෙන එනකොට රතුම රතු පාටයි. එතකොට ඒ කාලේදී මිනිස්සු කෑල ගහ දකිනවා. දැන් අර කෑල ගහ නොදැක්ක මිනිස්සු ඒ මිනිස්සුන් අහනකොට කියනවා කෑල ගහ කියන්නේ හරියට මස් ඇදලක් වගේ ලේවම් පාට එකක් කියලා කියනවා. ඊට පස්සේ ඔන්න වැහලා ටික කලක් යනකොට හොඳට කොළ හැදිලා පොතු ගලවිලා කරල් ඇවිල්ලා තියෙන මට්ටමට එනවා. ඊට පස්සේ ඒක දකිනවා. කෑල ගහ කොහොමද කියලා අහනකොට ඒ මිනිස්සයාගේ මට්ටම කියනවා. ඊට පස්සේ තව කෙනෙක් හොද්දට වැවිච්ච මේ කෑල ගහක් දකිනවා. කෑල ගහ නොදැක්ක මිනිස්සයා එයාගෙන් අහනකොට කියනවා කෑල ගහ කියන්නේ හොඳට නුග ගහක් වගේ හොඳට වැඩුණු එකක් කියලා. දැන් අර හතර දෙනාම කිව්වේ බොරුවක් නෙමෙයි. ඒ විලාවට කෑල ගහ ඒ විදිය තමයි කිව්වේ. කෙනා දැකපු විදිහ කිව්වා. අර සමහර හතර දෙනා පුරෝහිතනේ. ඔව් ඒක වෙනවා. ඊට පස්සේ මේ ඉතින් කෑල ගහ නුදුටු විරු මිනිස්සේ වගේ තමයි මේ හාමුදුරුවෝ දර්ශන විසුද්ධිය ගැන ඇහුවා. නමුත් මේ ශාසනයේ අර කෑල ගහ දැකපු එක එක්කෙනා වගේ කෙනෙක් දර්ශන විසුද්ධිය ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම දැකලා දර්ශන විසුද්ධිය ඇති කරගත්ත කෙනා දර්ශන විසුද්ධිය කියන්නේ මෙහෙමයි කියලා කිව්වා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා හොයලා ගවේෂණය කළා පරිශ්‍රණය කළා. ඒ අනුව හිත මෙහෙवला ඒ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ගාවට ගිහිල්ලා අහනකොට එයා කිව්ව පංච උපාදානස්කන්ධයත් ඒක ඇතිවීම නැතිවීම දැක්කාම දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. කෙනා දැකපු විදිහ දැන් කියනවා. ඉතින් කෙනෙක් සතර මහා ධාතුව ගැන නෝනින් පරිශ්‍රණය කළා. සතර මහා ධාතුව ඇති වෙච්ච හේතුව කුමන හේතුව නැති වෙනකොට සතර මහා ධාතුව නැති වෙන්නේ කියලා නෝනින් පරීක්ෂණය කළා. දැකලා ධර්මය අවබෝධ කරගෙන දර්ශන විසුද්ධිය ඇති වුණාම ඒ බඳු කෙනා ගාවට අවිල්ලා අහුවාම කිව්වා සතර මහා ධාතුවත් ඒක ඇතිවීමත් නැතිවීමත් දැක්කම දර්ශන විසුද්ධිය ඇති වෙනවා. හේතුඵල ධර්ම පටිච්චසමුප්පන්න ධර්මතාවයේ තේරුම් අරගෙන හටගන්න යම් දෙයක් කියලා නම් ඒ හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා පටිච්චසමුප්පන්න ධර්මතාවය හරහා හේතුඵල නිරෝධ ධර්ම දැකපු කෙනෙක්ගෙන් අහුවාම එයා කිව්වා හටගන්න හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. දැන් අරය දර්ශන විසුද්ධිය කොහොමද කියලා අහුවාම කෙනා පැමිණි මගින් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කෑල ගහ උපමා කළා පෙන්වුවා කෑල ගහ නොදැක්ක කෙනා කෑල ගහ දැක්ක කෙනෙක්ගෙන් අහුවාම හතර දිනක් හතර ආකාරයකට දැකලා තියෙනවා එකම කෑල ගහ. ඒ විදිහේ නමුත් හැමදෙනාම පෙන්වන්නේ කෑල ගහම තමයි. වෙනසක් නැහැ. ඒ විදිහයි මේ දර්ශන විසුද්ධිය පෙන්වන්නේ මේ එකයි මේ එකල්ලි එසේම යම් පරිදි දර්ශන මෙසේ කියන්නේ ඒ මහාන ඒ පුරුෂයන්ගේ දැක්ම වගේ සමයේ කෑලගස මහාන එසේම යම් පරිදි අවබෝධ කරන ලදද
ඒ සත්පුරුෂයාගේ දැක්ම පිරිසුදු වී නම් ඒ සත්පුරුෂයන් විසින් ඒ පරිද්දෙන් පවසන ලද්දේ. කෙනාගේ දැකීම පිරිසුදුනේ යම් පරිද්දද යාගේ මට්ටමෙන් පැවසුවා. ඒ කොයි කෙනා කිව්වත් දර්ශන විසුද්ධිය හරි කියන එක තමයි කිව්වේ. කොතනකින් තමන් පැමිණි මඟ කිව්වට කොතනින් කොහොම කිව්වත් හරි. අන්තිමට ගත්තාම අර්ථය එකම තැනක තියෙන දර්ශන විසුද්ධිය තියෙනවා. ඊට පස්සේ කියලා ඔය කැලේ ගහේ උපමාවෙන් පෙන්නුවා. කවුරු දැක්ක පෙන්නුවත් පෙන්වන්නේ කැලේ ගහම තමයි කියන්නේ. ඊට බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මහණෙනි යම්සේ රජෙකුගේ දැඩි පවුරු පදනම් ඇති දැඩි උපකාරිකා ඇති දැඩි පවුරු තොරන් ඇති සාදරක් ඇති පසලනුවරක් වේද. එහි පඬිතු වියත්තු නොවන ඇති නොහඳුනන බලක් වන හඳුනන්නම් පිවිසන දොරටු පල්ලෙක් වන්නේ. ශීඝ්‍ර ගමන් ඇති දූත යුවල පෙරදකින් නවුත් ඒ දොරටු පල්ලාට එම්බල පුරුෂ මේ නුවර හිමියා කොහෙද කිසේ කියන්නේ. හෙතෙම ස්වාමීනි හෙතෙමේ මැද සිව්මන්සලේ හොන්නේ යයි කියන්නේ. එකල්හි ශීඝ්‍ර දූත යුවල නුවර හිමියාට ඌ පරිදි වචනේ පවරාදී ආමගින් පිළිපන්නේ. ඊට පස්සේ ශීඝ්‍ර දූත යුවලක් පෑල දිගින් ඇවිල්ලා ඒ වගේම නගර හිමියා කොහෙද කියලා අහනවා. නගර හිමියා සිව්මන්සලේ කියනවා. නගර හිමියාට වචන පවරලා දීලා යනවා. හරිද? ඊට පස්සේ උතුරු දිගින් එනවා දකුණු දිගින් එනවා. හතර දිශාවෙන් ඇවිල්ලා නගර හිමියට ඌ පරිදි වචනේ පවරලා දීලා පණිඩේ කියලා ආපු මගින්ම අපහු යනවා. හරිද? කල ශීඝ්‍ර පොරදී ආමකට පිළිපන්නේ. මහණෙනි අරුත් හැඟවීම පිණිස මා විසින් උපමාවක් කරන ලදී. එතකොට මේ දර්ශන විසුද්ධිය ඇති වෙන්න තමයි මේ උපමාව තියෙන්නේ. හරිද? හොඳට ඒක තේරුම් ගන්න. අර දර්ශන විසුද්ධිය ආරම්භය ප්‍රශ්න ආගෙන ආපු හාමුදුරුවන්ට මේ හරහා තමයි මේ කවුරු දර්ශන විසුද්ධියට ඇති උනේ. දර්ශන විසුද්ධිය ඇති උනේ කියන තැනයි මේ පෙන්නන්නේ. එතකොට මහණේ අර්ථය හැඟවීම පිණිස මා විසින් උපමාවක් කරලාදී. මේ එහි අර්ථයයි. මහන නුවර යනු ඒ කියන්නේ දැන් මෙතන පෙන්වන්නේ දැඩි පවුරු විශාල පවුරු හදලා ඊට පස්සේ ඔය තින සොල්දාදුවට ඉන්න මොනවද අට්ටාල වගේ හදලා ඊට පස්සේ විශාල තොරන් හදලා දොරටු 6ක් තියෙන තාප්පකින් වට වෙච්ච නුවරක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ දොරටු වල ඉන්නවා දක්ෂ වික්ත පඬිත දොරටුපාලේ. හරිද? නොදන්න අය ගන්නෑ. දන්න අය විතරක් දොරටුවෙන් ඇතුල් කරගන්න. ඒ විදිහේ දොරටු හයේ ඉන්න දොරටුපාලේ. එතකොට එහෙම ඉන්නකොට තමයි ශීඝ්‍ර ගමන් නැති. කියන්නේ ඉක්මනට පණිඩේ අරගෙන එන යුවලක් එනවා. දූත යුවලක්. අර දූතය දෙන්නෙක් එනවා. දූතය දෙන්නෙක් උතුරු දිශාවෙන් එනවා. හරිද? ඇවිල්ලා අහනවා නගර හිමියා දොරටුපාලයාගෙන් එම්බල පුරුෂ මේ දැන් නගර හිමියාට දෙන්න මේ නගර හිමියා නැත්තම් රටේ රජුරු කොහෙද ඉන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීනි එයා මේ නගර මැද සිව්මන්සලක් හදලා තියෙනවා. එතකොට හතරමං හන්දියක ගෙයක් තියෙනවා. ඒ ගේ ඇතුලේ තමයි නගර හිමියා ඉන්නේ. ඊට පස්සේ එකල්ලි ශීඝ්‍ර දූත යුවල මොකද කරන්නේ? නගර හිමියා ගාවට ඇවිල්ලා තමන්ගේ ආපු පණිවිඩේ පවර්ලා දීලා ආමගින් පිළිපන්න. ආපු පාරම යනවා. උතුරෙන් නම් ආවේ උතුරු පැත්තෙන්ම යනවා. හරිද? ඊට පස්සේ දකුණෙනුත් එනවා. නැගෙනහිරින් එනවා, උතුරෙන් එනවා, දකුණෙන් එනවා. මේ විදිහට හතර දිශාවෙම එන අය ඒ දොරටුවෙම යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම මේ උපමාවක් කළා අර්ථය හඟවීම පිණිස කියලා. නොයෙක් පවුරු අට්ටාලයන්ගෙන් තාප්පයන්ගෙන් වටවෙච්ච නුවර කියලා කිව්වේ මව්පියන්ගෙන් හටගත් බතින් කුමු පිටුවෙන් වැඩුණු අනිත්‍ය ඉලීම් පිරිමැදීම් බිඳීම් වෙනසීම් ස්වභාව කොට ඇති සතර මහා භූතමය වූ සතර මහා භූතයන්ගෙන් හැදුනා වූ
මේ සිරුරට නමකි. ඔන්න මේ ශරීරයට කිව්ව මොකද්ද? නුවර කියලා කිව්වා. හරිද? ඒ නුවරට ඇතුළත දොරටු හයක් තියෙනවා. සදරය යන ආධ්‍යාත්මික සදායතනයේ නමකි. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන මේ 6 නුවරට ඇතුළත වෙන දොරටු වල නමක්. හරිද? දොරටු දක්ෂයක්ත පඬිත දොරටු පල්ලා කියලා කියන්නේ සිහියට නමක්. හරිද? ශීඝ්‍ර දූත යෝල යන සමත විදර්ශනාවට නමක්. හරිද? ඊට පස්සේ නමකි. ඊට පස්සේ නුවර හිමියා යන විඥාණයට නමකි. හරිද? නුවර හිමියා කියලා කියන්නේ විඥාණයට නමක්. මැද සිව්මන්සල යන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා භූතයන්ට නමකි. ඌ පරිදි වචනය යන නිවනට නමකි. මහාන ආමග යන නමකි. ආමග යන අරියට මගට නමකි. එතකොට ආමගින් මාපහු යනවා කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නමක්. ඒ මොකද සම්මාදිට සම්මා සංකප්ප වාචා කම්මතා ජීව වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට දැන් මේක තමයි අපිට දර්ශන විසුද්ධිය ඇති කරගන්න තියෙන කමඨාන. හරිද? ඔය නිවන් දකින්න තියෙන කමඨාන. පුරුජානනාන්ත කියන්නේ. එතකොට දැන් මේ ශරීරයේ සම්පූර්ණ නගරයක් වගේ. හරිද? එතකොට නගරයට ඇතුල් වෙන දොරටු 6ක් තියෙනවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරය. එතකොට දැන් මේ නගරේ අයිතිකාරයා මැද සිව්මන්සලක ඉන්නේ පටිව්‍යාපෝතී. අපි මේ ශරීරයේ මම කියලා කිව්වට පටිව්‍යාපෝතීජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදලා තියෙන. ඒ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින මනෝ විඥානය කියලා අපි කියන්නේ. මෙන්න මේ මනෝ විඥානය කියන තැන තමයි නගර හිමි. තේරෙන්නේ? මනෝ විඥානය තමයි නගර හිමි. එතකොට දැන් මේ රටේ ඉන්නවා දොරටුවට ආරක්ෂාවට හැම වෙලාවෙම දොරටු පාලෙක් කියනවා. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන වෙලාවදී ඇස් වහගෙන භාවනා කරන වෙලාව විතරක් කියලා එකක් නැහැ. ස්පර්ශ ආයතන 6 නොදන්නවුන් බහැර කරන, දන්නවුන් හඳුනන. හරිද? ඒ කියන්නේ මෙයා හතුරෙක්, මෙයා අවඩ පිරිස පවතින කෙනෙක් කියලා තේරුම් ගන්න පුළුවන්. මෙයා මිත්‍රයෙක්, මෙයා සේවකයෙක්, මෙයා අතුලත වැඩ කරන කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන් එයාට. ඒ කියන්නේ ඇහැ පරිහරණය කරනකොට කන, දිව, නාසය, ශරීරය, මනස පරිහරණය කරනවා. හොඳට ඒ අරමුණත් එක්ක සිහිය තියෙනවා. හොඳට සිහියෙන්ම අකුසල ධර්ම අමිත්‍ර වූ දේවල් බැහැර කරන්න, මිත්‍ර වූ දේවල් ගන්න. හරිද? තමන්ට අනර්ථය පිණිස පවතින දේ අයින් කරන්න, අර්ථය පිණිස පවතින දේ ගන්න. හොඳට ඔන්න ස්පර්ශ ආයතන 6ම සිහිය තියෙනවා. ඒකෙන් පළවෙනි කමඨහන තමයි සති නිමිත්ත. නැත්තම් මේ හැම අරමුණක්ම පරිහරණය කරද්දී බොහෝම හොඳට සිහියෙන්ම ඉන්නවා. කටයුතු කරනවා. ඊට පස්සේ ඇහෙන් යමක් එහා දැක්කොත් ඌ පරිදි වචනේ පවරලා දෙන්න ඕන නගර හිමියට. ඌ පරිදි කියලා කියන්නේ අපිට යම් අරමුණක් පේනකොට පේනවා කියන සිද්ධියේ පවතින යථාභූත ස්වභාවය මෙයාට අල්ලා දෙන්න විතරයි තියෙන්නේ. 아무තු වෙන කිසිම දෙයක් කරන්න නැහැ. ඒ කියන්නේ අපිට ඇහැට යම් රූපයක් පෙනෙනවා නම් පෙනෙන ටික ඒ විදිහටම අල්ලලා දෙන්න තමයි තියෙන්නේ. එතකොට ඒක අල්ලලා දෙන්න තියෙන්නේ දූත යුවලක් ඉන්නවා. ඒ දූත යුවල හරහා තමයි මේ පණිවිඩය අරගෙන එන්නේ. ඒ කියන්නේ සමත විදර්ශනා කියලා ධර්මතා දෙකක් තියෙනවා. හැම වෙලාවෙම සිහිය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6ම පරිහරණය කරද්දී සිහියයි. ඉතින් මේ නගර හිමියට
ඒ සිහියෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී කුමන අරමුණක් ආවත් නගර හිමියට මෙයා ලබා දෙන පණිවිඩය තමයි සමත විදර්ශනා දෙකේ අධ්‍යක්ීම. ඇහෙන් පේන දේ ආරම්භය අපි කියමු දැන් ඇහැට පෙනෙන රූපයක් අපි දැනට දන්න මට්ටමට ගනිමු. අපි ඒක තේරෙන්නේ ගොඩාක් ගැඹුරටම යනවා මේ ඒ කියන්නේ පෙනෙන අරමුණ දකින්න පෙර තිබ්බ නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවට ඇහින් බලන නිසාම මේ රූපයක් හදලා අපිට පෙනෙන්නේ. ඒකද ඉතුරු නැතුව නැති වෙනවා කියන පෙනෙනවත් එක්කම සමගාමීව මේ පණිවිඩය තමයි මෙයාට දෙන්නේ. පෙනෙනවත් එක්කම හම්බ වෙන්නේ මොකද්ද? ලෝකේ හැම වෙලාවෙම තියෙන රූපයක් හම්බ වෙනකොට, බාහිර තියෙන රූපයක් හම්බ වෙනකොට මෙයා සිහියෙන් යුක්තව සමත විදර්ශනා දෙකේ අධ්‍යක්ීම උදව් කරගෙන ඌ පරිදි වචනය පවරලා දෙනවා. මේ සිද්ධිය ඌ පරිදි මනෝ විඥාණයට අල්ලලා දෙනවා. යම් අරමුණක් දකින්න පෙර තිබ්බ නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි, අවස්ථාවට හටගෙනයි, ඒ කියන්නේ ඇහෙන් රූප හදාගෙනයි අපි බලලා තියන්නේ කියන කාරණාවක් වෙන්නලා තියෙනවා. ඔක අල්ලලා දෙන්න ඕනේ. හරිද? අපි ඊයේ රූපේ පේන බව විතරක් තියෙන්නේ කියලා මේක කිසිම වෙලාවක කාය විඤ්ඤාණයට සම්බන්ධ නැහැ. සෝත විඤ්ඤාණය අධ්‍යක්ෂ මුකුත් වෙන්නේ නැහැ. ගහන විඤ්ඤාණය අධ්‍යක්ෂ මුකුත් වෙන්නේ නැහැ. ජීවහා විඤ්ඤාණය මුකුත් අධ්‍යක්ෂ නැහැ. පෙනීමක් පමණමයි කියලා පේන දේ විතරක් අල්ලලා දෙන ගතිය. ඔව් ඒ මට්ටමට එනකොට මේ කියන සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. ඒකයි. එතකොට පේනවා කියන අරමුණක් ගත්තාම ඒක පංච උපාදානස්කන්ධය. හරිද? අපි කියමු පංච උපාදානස්කන්ධය කියලා. දැන් ඇහෙන් බලනකොට අපිට අනිත් ස්කන්ධ හතරම වෙලා රූපයක් නෙපෙන්නේ. එතකොට මේ පේන රූපය සත්වනෝ පුද්ගලනෝ දේවල් කාරණානෝ මහ භූතයන් නිසා චිත්තජයසික ටිකට පෙනෙන රූපයක් කියන කාරණාව හම්බ වෙන්නත් ඕනේ. ඒකද ඇහින් බලන්න පෙර මේක තිබුණා නෙමෙයි කියන කාරණාව දකින්නත් ඕනේ. ඇහැ බින්දෙනකොටම හිත නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියන කාරණාව තියෙන්නත් ඕනේ. එතකොට මේ ස්පර්ශය මේක චක්කු සම්පස්සය කියන එකක් දන්නා. චක්කු සම්පස්සයේ ඇතිවීම නැතිවීමක් දන්නවා. හරිද? ස්පර්ශ ආයතන ඇතිවීම නැතිවීම කියලා කියන්නත් පුළුවන්. නැත්නම් සතර මහා ධාතු රූපයේ ඇතිවීම නැතිවීම කියලා කියන්නත් පුළුවන්. එතකොට දැනට දරන්නකො එතකොට දකින්න දේ ආරම්භය පෙනෙන තැන පවතින ධර්මතාවයේ තත්ත්ව පරිදි දන්නවා. එහෙන් පෙන්නේ රූපයක් නම් රූපේ සැබෑ තත්ත්වය දන්නවා. මහ භූතයන්ගේ උපාදාය රූපයක් ඒකද චිත්තජයසික ටිකටයි ප්‍රකට වෙලා තියෙන්නේ. චිත්තජයසික ටිකිනුයි උපද්දලා තියෙන්නේ කියන එක දන්නවා. ඒකයි දැන් ඔය මම ගොඩක් දුරට කියන්නේ දැන් මිරිගුව තියෙන තැනක අපි මේ ඇහෙන් බැලුවම ජලය වගේ රූපයක් අපිට පේනවා. එතකොට මිරිගුව කියන එක උදව් කරගෙන චිත්තජයසික ටිකටයි මෙහෙම රූපේ ප්‍රකට වෙලා තියෙන්නේ. ඒක හිත නිරුද්ධ වෙනකොට දැකපු ජලය වගේ එක ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ මහ භූත උදව් කරගෙන චිත්තජයසික ටිකටයි මෙබඳු හැඩතල පෙනෙන්නේ. මෙබඳු හැඩතල මහ භූතවල නැහැ. දිග වූ මහ භූත, රළු රවුම් මහ භූත, හතරස් මහ භූත, අටස් මහ භූත කියලා ඒව නැහැ. එතකොට ඇහෙන් මේ බලනකොටම අපිට රූපයක් පේනවා. ඒක දකින්න ඉස්සලා තිබ්බනේ මේ දැන් අර මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනවා නම් දකින්න ඉස්සලා ජලය වගේ රූපයක් තිබුණේ නැහැ. දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි. දකින්න වෙලාවට මජ්ජේ මන්තරන ලිපිතේ මැදද තැවැත්ලා තියෙන්න බෑ. මැදද තියෙන දෙයක් හම්බ වෙන්න බෑ. මැදද මිරිඟුව උදව් කරගෙන චිත්තජයසික ටිකටයි මේ රූපේ වෙන්න තියෙන්නේ. කමන්නේ.
එකම වගේ රූපන ඉතරලෙක් තියෙන්නේ. ඒ ධාතුව සමාන නිසා. ඒක දැන් මහ භූතයන් අවකාශයේ රාශි වෙච්ච ආකාර තියෙනවනේ. මහ භූත රූප කලාප අවකාශයේ රාශි වෙච්ච ආකාරය මත අපිට පෙන්වන රූපේ එකම හැඩය ගන්නවා. ඒක දැන් ඔය මිරිඟු ස්වභාවය 10 සැරයක් 100 සැරයක් බැලුවා නම් 100 පොලක මිරිඟුව තියෙද්දි 100 පොලක බැලුවා නම් ඒත් ඔය විදිහටමයි පේන්නේ අපිට. දාස්ලේ සමාන වුණොත් මේ අහස්වල සමානයි. සමාන. එතකොට ඒකයි දැන් අපිට මෙහෙම හැඩේ පෙවුනට මේ පේන දේ අපිට මෙහෙම පෙනෙද්දි පෙනෙන තැනක තියෙනවා මහ භූත ටික. අවකාශ ධාතුවේ රාශි වෙලා. ඒ මහ භූත තියෙන තැනකයි අපිට මෙහෙම පේන්නේ. ඒකයි මහ භූත නැත්තම් අපිට පේන්නේත් නැහැ. එතකොට ඒ මහ භූතයන් අවකාශයේ එක එක ආකාරයට රාශි වෙලා තියෙද්දි අපිට එක එක ආකාරයටයි පෙනෙන්නේ. ඒ පෙනෙන ක්‍රමය වෙනස් වෙන්නේ මොකද ඒ මහ භූත රාශි වෙච්ච ඒ ආකාරය හම්බුනහම ඒ විදිහේ සංඥාවක්මයි අපිට උපදින්නේ. ඒ විදිහේ රූපයක්මයි මේ හැංග උපදින්න වෙන්නේ. එතකොට හැම වෙලාවෙම අර පෙන්වන්නේ අහුත්ව සම්භූතං හුත්වන භවිෂති කියලා. දකින්න පෙර තිබ්බා නෙමෙයි, කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන කාරණාව. තව පැත්තෙන් ගත්තොත් දිට්ඨි දිට්ඨමතං අරිය අපි සමාහිතාඳුරුකු ඒ කියන්නේ ඇහෙන් බලන දේ ඇහැට පෙනෙන මේ වර්ණ සතහනේ බර කියන්න බෑ. ඒක දැනෙන්නේ කාය විඥාණයට. මේ වර්ණ මේ ඇහැට පෙනෙන වස්තුන්ගේ රස කියන්න බැරි වෙන්න ඕනේ. ඇහැට පෙනෙන වස්තුන්ගේ හඬ අහන්න බැරි වෙන්න ඕනේ. ඇහැට පෙනෙන වස්තුන්ගේ ගඳ සුවඳ ගැට ගැහෙන්නේ නැති වෙන්න ඕනේ. ඇහැට පේන දෙයට ගඳ සුවඳ තේරෙන්නේ අයිති නැහැ. පේන දෙයට සද්දය අයිති නැහැ. පේන දෙයට සීත උෂ්ණ රළු සියුම් බර අයිති නැහැ. මේ අනිත් ආයතන ටික අතහැරලා පේනවා කියන එක පෙනීම මාත්‍රයක් විතරයි කියන එක තේරෙන්නත් ඕනේ. ඒකද මේ ස්පර්ශය නිසායි හටගත්තේ. අපේ චිත්තචෛසික නූපන්නේ නම් අපි දන්නේ. එතකොට චිත්තචෛසික ටික උපදුනාම ඒද තියෙන දෙයක් දැක්ක වෙන ගානකට යන්නේ නැහැ. මේ ආයතන ටිකෙන් හදලා දෙන ටිකකුයි හැම වෙලාවෙම අපි ඒට හම්බ වෙන්නේ හිතට විඳින්න වෙන්නේ. එතකොට ඔන්න ඔය සමත විදර්ශනා දෙකේ අධ්‍යක්ෂයම තමයි ඌපරිදි වචනේ පවර්ලා දෙන්නේ. මේ ස්පර්ශ නිසා හටගත් එකක් කියලා. ආමගින්ම ආපහු යනවා කියලා කියන්නේ වෙන ආයතනයකට ගැට ගන්න නැතුව ස්පර්ශ නිරුද්ධ වෙනකොටම නිරුද්ධයි කියලා දකිනවා. ආමගින්ම ආපහු යනවා කියලා කිව්ව ආර්ය ශ්‍රාංග මාර්ගයට නම. යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. ඒ කියන්නේ මේ පේනකොට අපිට රූපයක් අපි කවදාවත් ආමගින් යන්නේ උතුරු පැත්තෙන් ආපු කෙනා යන්නේ දකුණේ. දකුණෙන් ආපු කෙනා යන්නේ නැගෙනහිර. නැගෙනහිරෙන් ආපු කෙනා යන්නේ බටහිර. ඒ කියන්නේ ඇහැට පෙනෙනකොටම අපි අවසන් කරන්නේ මනෝ විඥානය. ඒක ආරම්භය කෙනෙක් දෙයක් කාරණාව කියලා හිතලායි අවසන් කරන්නේ. එහෙම නැත්නම් ඇහැට පෙනෙනකොට මොකද්ද යහුණු සද්දේ කියලා ඇහැ අවසන් වෙන සද්දයකින් තමයි අවසන්. මෙහි විදුලිය යනවා නිරුද්ධන පේන්නේ නැහැ. ඊට පස්සේ එහෙම නැත්නම් ඇහැට පෙනෙනකොටම අපි අනිත් පාරේ යනවා. මොකද්ද මේ පේන්නේ කිය 아무තු ගඳක් නෙන්නේ කියලා ඔන්න ගඳ පැත්තට හැරිලා යන්නේ. මෙන්න මේ පේන සතා තමයි මගේ ඇඟේ ගෑවුනේ කියලා ඔය පේන එක කාය පොට්ටබ්බේ පැත්තට හැරිලා තමයි අපි යන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ආමගින්ම යන්න ඕනේ. ඒ කියන්නේ උතුරෙන් ආපු කෙනා ඌපරිදි වචනේ පවරලා දෙන නගරෙමියට මේ ස්කන්ධ ටික සත්පුද්ගල නොවන උපාදාය රූපයක් මේකද මේ ස්පර්ශ නිසා හටගත්තේ ස්පර්ශ නැති වෙනවා කියන පණිඩෙත් පවරලා දෙනවා. ඒ වගේම ආමගින්ම යනවා කියලා කියන්නේ ස්පර්ශ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පේන දේ එනින් පස්සේ ඉවරයි කියන එක දකිනවා. ඉතුරු නැහැ. දැකපු එක ඇති බවට හිටින්නේ නැහැ. නිමිති හිටින විදිහට නැහැ ආගේ මනසේ. එතකොට ඒ කියන්නේ පේන දැකපු එකේ නිමිති හිටින්නේ දැකපු එක නැති වෙන බව නොදැක්කෝ. අපි මෙතනින් අතුලට එනකොට
උතන දොරකඩ හදිසියේ සර්පෙක් හිටියොත් අපි දැන් ඉන්නවා දැක්කා. ඇතුළට ආවා. අපි එනවත් එක්කම ඌ යන්න ඇත. ගියා කියනකොට ගෑතකට ගියේ බව දැක්කේ නැහැ. තාම තියෙන්නේ අපිට සර්පයා ඉන්නවා කියන හැඟීම. උතනින් යන්නේ මොනතරම් පරිස්සමකින් හොදසියකින්ද. බැරි වෙලා ඔය සර්පයා ඈතට යනවා දැක්කොත් ආපහු එළියට බහිනකොට පරිස්සමකින් හොදසියකින් යනවද? නෑනේ. මොකද? යනවා දැක්කා. නොදැක්කොත් සැකේ හිතේ. එතකොට දැන් හොඳට දකින්න අද ගෙවල් දොරවල් දුව පුතාලා අම්මා තාත්තලා දානශාලාවල තියෙන ওই සැකී සර්පයා ඉන්නවා කියලා සැකේ විදියට. ඇයි ඌ යනවා දැක්කේ නැති හින්දා. ඒ වගේ ඇහැට රූපයක් පෙනෙනකොටම අපි මොකද කරන්නේ? ඒකම වෙන මගකින් යන්නේ තක්කාලා. වෙන ආයතනයක් උපද්දවා ගන්නවා ඊට ශනිකව. එතකොට මෙයා නැති වෙන බව පේන්නේ. ආපහු අරමුණු කරනකොට ඇති බවට තමයි හිතෙන්නේ. ඒ නිසා දර්ශන විසුද්ධිය හරියටම ඇති වෙනවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය නිවැරදිව හම්බුණා කියලා කියන්නේ. තියෙන ලක්ෂණය තමයි මොකද්ද? දොරටු පාලයයි ඉන්න හැම වෙලෙම පෙනෙන දේ හොඳට සිහියයි. ඒ වගේම පෙනෙන දේ ආරම්භය මනෝ විඥාණයට Tamanට දැනුමට එන්න ඕනේ මොකද? සමත විදර්ශනා දෙකේ දැනුම. ඊට පස්සේ යන්නත් ඕනේ ආමකින්මයි. ඒ කියන්නේ මේ පේන දේ හොඳට විනිශ්චය කරන සත්‍යයක් පුද්ගලයක් නෙමෙයි. පදාය රූපය මේ ස්පර්ශය නිසාමයි හටගන්නේ. එතකොට ඇහැ උපකාරයි රූපය හදන්න, රූපයයි ඇහැ උපකාරයි හිත උපදන්න, මේ ධර්මතා තුන ඕනොන්ට උපකාර වෙලයි පෙනෙන බව උපන්නේ කියන එක එයා දන්නවා මිසක. එයා කවදාවත් දන්නවා මේ හේතු තුන්දෙනාගේ උපකාරය නිසා පෙනෙනවා කියන සිද්ධිය. වෙනවා නම් හේතු ටික නැති වුනහම අපි කියමුකෝ ඇහැ නැති වුණු අහකට ගත්තොත් ඒ දැකපු රූපී තුරුනවා කියන ගණිතය එයා එන්නේ නැහැ. එතකොට හිත නැති වුණොත් පෙනුන දේ තියනවා කියන ගණිතය එන්නේ නැහැ. රූපය බිඳුනොත් තියනවා කියන ගණිතය එන්නේ නැහැ. මොකද එයා දන්නවා ඇහැ මුල් වෙලායි රූපේ පැද්දු වෙනවා. රූපය මුල් වෙලායි ඇහැයි පැද්දු වෙනවා. මේ දෙන්න හේතු වෙලා නම් සිතේ පැද්දු වෙනවා. මේ තුන් දෙනාගේ එකතුවට තමයි අපිට පෙනෙනවා කියන සිද්ධිය හම්බ වෙන්නේ. ස්කන්ධ පංචක උපන්න කියන්නේ පෙනෙනවා කියන ධර්මතාවය වෙලා. ඒ ස්කන්ධ පංචකයේ බිඳුනා කියන්නේ එකක් ඇහැ නිරුද්ධ වුණා කියන්නේ පේන දේ නෑ. පේන දේ නිරුද්ධ වුණා කියන්නේ ඇහැ නෑ. මේ දෙන්න අතහැරලා කියන්නේ හිත නෑ. එකක් අතහැරුණා නම් ඔක්කොම ටික බිඳිලා කියන්නේ යට නුවණ. එතකොට ඒ නිසා එයා දන්නවා ඇහැ උපදින්න හිත උපදින්න කලින් මෙහෙම රූපයක් තිබ්බ නෙමෙයි කියන කාරණාව දන්නවා. ඇහැයි හිතයි නිරුද්ධ වුණොත් මෙහෙම රූපයක් තියෙනව නෙමෙයි කියලා දන්නවා. තෙල් ටික නිසා, තිරේ නිසා, දැල්ල නිසා ආලෝකයක් ඇති වුණා නම් එයා දන්නවා තෙල් නැති වුණොත් හෝ තිරේ නැති වුණොත් හෝ දැල්ල නැති වුණොත් හෝ හේතුන් එකක් හරි නැති වුණොත් ආලෝකය කියන එක නැති වෙනවා. තෙලුත් නැති වෙනවා, තිරෙත් නැති වෙනවා, දැල්ලත් නැති වෙනවා, ආලෝකය ඉතුරු වෙනවායි කියලා යම් කෙනෙක් හිතයින. දන්නවා ඒක වෙන්නේ නැහැ මෝඩකම. ඒ වගේ ඇහත් බින්දෙනවා. රූපයත් නිරුද්ධ වෙනවා. චක්කු විඥානයත් නිරුද්ධ වෙනවා. නමුත් දැකපු දේ තියනවා කියන අදහසක් අපිට වෙනවනම් හරියට ආලෝකය තියනවා වගේ තැනකින් ඔය අපි හිතාගෙන ඉන්නේ. එතකොට ඔන්න ඇහැ මුල් කාරණාව කරගෙන දොරටු පාලයාගෙන් අහලා දූත යුවල සමථ විදර්ශනා එක්ක චිත්ත සමතය ඇති කරන කමඨහනක් එහෙම නැත්නම් නුවණින් තත්වාකාරය දකින්න බව තමයි නගර හිමියට අල්ලා දෙන්නේ. ඊට පස්සේ ආමගිම යනවා තත්වාකාරයෙන් අල්ලා දෙනකොට ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන පණිඩේ අරගෙන දෙන්නේ ආමගිම යනවා කියලා කියන්නේ. අහකට නිරුද්ධ වෙනකොට වෙන පැත්තකට හැරෙනකොටම දැකපු එක නිරුද්ධයි කියන එක එළඹෙනවා යාගේ මනසේ. දැන් අපි මෙහෙම මේ කබඩ් එක පැත්ත බලාගෙන හිටියා කියනකො මේ අනිත් පැත්තට එනකොටම දැකපු එක දැන් එතන නෑ නිරුද්ධයි කියන එක මනසේ ළඟදී. මගින්ම දොරටුවෙන්ම ගියා කියලා දැන් දැනගෙන ඉන්නේ. ඉවරයි. හරිද? එතකොට ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා කියන නිවරට නමක්. හරිද? මොකද ස්කන්ධයන්ගේ ඌ පරිදි පවර්ලා දෙනකොට තමයි කෙලෙස් සම්පූර්ණ අතහැරෙන්නේ.
සෝපදේශ නිබ්බාන කියන කාරණාව සාක්ෂාත් වෙනවා ඔකට. ඒ විදිහට කාරණාව සිද්ධ වෙන විදිහට ආමගින්ම යනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊට පස්සේ කනට ශබ්දයක් ඇහෙනකොටත් ශබ්දය අහන්න පෙර තිබ්බ නෙමෙයි, ඇහුවහම පස්සේ තියෙනව නෙමෙයි. සෝත විඥානයේ මේ ස්පර්ශය උපන නිසාමයි ශබ්දය ඇහෙන්නේ කියන එක දන්නවා. ස්පර්ශය නැති වෙනකොට මේ ශබ්දය නැති වෙනවා කියන නුවණයි. ශබ්දය කියන එකක් දන්නවා, මහ භූතයන්ගේ උපාදාය රූපය කියන ටිකක් දන්නවා. ඒ ශබ්දයේ ආරම්භය ඌ පරිදිම මනසට අල්ලා දෙනවා. ශබ්දයේ ආරම්භය මෙයාට එන්නේ අහවල් ගායකයාගේ ශබ්දේ, අහවල් ගායිකාගේ ශබ්දේ, අහවල් සතාගේ ශබ්ද එන්නේ නැහැ. ශබ්දයේ කියන ධර්මතාවය ශබ්දයේ පවතින යථාභූත ස්වභාවය තමයි අල්ලා දෙන්නේ අපිට. ශබ්දය කියන උපාදාය රූපයක් තත්ත්ව නිසා හටගත් එකක් තත්ත්ව නැති වුන් නැති වෙන ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වුන් නැති වෙනවා කියන අත්දැකීම තමයි ඉතුරු වෙන්නේ. ගන්ධය එනකොට මේක මල් සුවඳය, හඳුන් කුරු සුවඳය, අසුචි ගන්ධය කතා නැහැ. ගන්ධට කතා නැහැ. හරිද? ඒකේ ගන්න ගන්ධ රූපයක් දන්නවා. මේ ස්පර්ශය නිසාමයි ගන්ධය හටගත්තේ කියන එකක් දන්නවා. ස්පර්ශ නැති වෙනවා ගන්ධය නැති වෙනවා කියන නෝනමයි අල්ලලා දෙන්නේ. එහාට ගන්ධය නැති වුණු ඉතුරු නැතුවම නැති වෙච්ච බවටත් නෝනයි. ආමගෙම යනවා. රසක් දැනෙනකොට අඹෝල රසය, සීනි වල රසය, ලුණු කැට වල රසය, දෙහි වල රසය කියලා රසයට දෙහි ගෙඩි ලුණු සීනි ඈඳන්නේ නැහැ. රසය කියන එක දන්නවා හොඳට. රසය කියන එක හඳුනනවා. රසය කියන්නේ උපාදාය රූපයක්. ජීව ස්පර්ශ නිසා රසය හටගත්ත ස්පර්ශ නැති වෙනවා කියලා හොඳට දන්නවා. ඔය රසය කලාත්මක කරන්න ගියාම රසයට දෙහි ගෙඩි දාන්න, දුලන් ගෙඩි දාන්න ගියාම තමයි අපි අහුවෙන්නේ. ඕකෝ මනසෙන් කරන්නේ. එතකොට හොඳට රසය කියන එක දන්නවා. ඒකද අපි ඇත්තටම රසය කියන එක දන්නේ අද. අපි දන්නේ රසය අර්ථය ප්‍රපංච ටිකක්. ගන්ධය කියන එක අපි දන්නේ නැහැ. ගන්ධය ආරම්භය දන්නේ ප්‍රපංච ටිකක්. ගන්ධයට අපිට අද අපි කෙලස් ටිකකින් අර්ථ දක්වන්නේ. ගන්ධය කියලා අහුවොත් අපි එහෙම එකක් දන්නේ මොන ගඳද කියලා හරියට. ඊට පස්සේ කියන්නේ ඒකට අර්ථ දක්වයි අරලිය මල් සුවඳ, පිච්ච මල් සුවඳ, රෝස මල් සුවඳ කියලා. එතකොට මම මේ මතක් කරුවේ ඌ පරිදි කියලා කියනකොට හැම වෙලාවෙම රසය ගත්තාම මේ ජීව ස්පර්ශයෙන් රසය දන්න උපාදාය රූපයක් ඒකට නම් කරන්නේ. හරිද? එයා හඳුනනවා රසය, ලුණු රස, අඹුල් රස කියලා ප්‍රඥප්තිය රස ඒද නම් අපි ප්‍රඥප්තිය. රසේ නානත්වය හඳුනනවා. ඒක සංඥා මට්ටමින් තියෙන්නේ. නමුත් ඒකට දෙහි ගෙඩි ලුණු කැටි සුදු පාට කැට කොළ පාට ගෙඩි වලට හඳන්නේ නැහැ. රසය ඌපරදි හම්බ වෙනවා. හරිද? රසය හඳුනා ගන්න ඕන හොඳට. ඒ රසයේ ස්පර්ශ නිසා හටගත් එකක් ස්පර්ශ නැති වෙනවා කියන කාරණාව තේරෙනවා නේ. අපි මම පිටින්ම දෙහිගිරියක් මේ දෙහිගිරිය දැක ස්පර්ශ නිසා කියලා දෙහිගිරිය අපි දෙහි කරනවා ස්පර්ශ නිසා මේ හේතු නිසානේ ඇහැ රූපය චක්කු විඤ්ඤාණය කියලා දෙහිගිරිය මොක කරගෙන යනවා බලන්න. දෙහිගිරිය වලට හරිය දෙහිගිරියක කෘත්‍යයක් හම්බෙන්න බෑ. ඇහැට පේන සතහන රූපයක් වුණාම රසය දිවට බෙදුනහම අන්තිමට දෙහිගිරියක අර්ථයක් නැති වෙනවා. අර්ථමත් කියනවා. අර්ථමත් කියනවා. නමුත් එතකොට දෙහිගිරිය අල්ලගෙන ඉවරයි. එතකොට මේ ඌපර්දි කියන වචනේ කිව්වේ ඒකයි ඔය ටික ඌපර්දි නිවනට රම කියලා කිව්වේ හරියට ඌපර්දි ටික බැලුවාම සම්පූර්ණ පුද්ගල භාවයේ කෙලස් ටිකට තමයි ඉඩ නැත්තේ. පුද්ගල භාවයෙන් ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ මේ දර්ශනයට හිත තබුවා. ඊට පස්සේ ඒ නිවනට මඟ තමයි මොකද්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආමගින්ම යනවා. ඒ කියන්නේ එහෙම ස්පර්ශ නිසා හටගත්ත කියන එකත් පෙන්නනවා, තත්වාකාරිනුත් පෙන්නනවා. මේක රසයට තනි කරලා පෙන්නනවා. රසය කියන්නේ මහ බුද්ධංග උපාදාය රූපයක්. ඒකට අර කෙවුම් රස, සීනි රස, ලුණු රස කියලා චිත්‍ර ඇඳන් නැතුව රසය විතරක් තනි කරලා ගන්නවා. රසය කියන එක හොඳට රස රූපය හඳුනා ගන්නවා. ඒක රස රූපය හඳුනගෙන ඒකද ස්පර්ශ නිසා හටගත්ත කියන කාරණාව දන්නවා. ඊට පස්සේ ඒ තමයි ඌ පරිදි හඳුනලා දුන්නා.
ස්පර්ශ නිරුද්ධ වෙනවා කියලා බලන්න. දකිනවා. එතකොට ආමගින්ම යනවා. ආමගින්ම යන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඌපර්දි කියන පයින්දේ පවරලා දීලා යන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිපදිලා තියෙන්නේ මොකද්ද? මේ ස්පර්ශ ආයතනේ පවතින තත්වාකාරයේ ඒ ආකාරයෙන් පෙන්වන්නේ. එහෙම පෙන්නකොට පුද්ගල භාවයට තමයි කෙලස් ටිකට තමයි ඉඩ නැත්තේ. කිසි කෙනෙකුට දෙවුනක් හොයාගෙන යන්න පුළුවන් වේද කියලා බලන්න ඕනම රසක් දිවට දැනෙනකොට ඒ රසයට ඇහැට පෙනෙන දේ ඈඳුවේ නැත්නම් අනිත් ආයතන ටික ඈඳුවේ නැතිනොත් ඕගලන්ට ඒ රසය හොයාගෙන යන්න පුළුවන් වේද කියලා බලන්න. අන්න ඉබේමයි ආමගින්ම යනවා කියන කාරණාව වෙන්නේ. තේරුණා කියපේ. දැන් මොනවා හරි දෙයක් ඛණ්ඩ දුන්නොත් මම ලුණු ගත්තත් ලුණු කැටේ මැවිලා වෙනවා. ඔව් පොඩයි. මොනවා හරි දෙයක් ඛණ්ඩ දුන්නොත් මේක ප්‍රායෝගිකව කරවන්න තියෙන වැඩේ. හරිද? දිවට තිබ්බම රස දැනේ. ඔය රසයට ලුණු රස කියලා කියන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇහැට පෙනෙන වර්ණ සටහන ඔකට ගැට ගහන්න එපා. ඇහැට පෙනෙන සුදු කැට තියලා සුදු පාට එකක් හම්බ වෙනවනේ මේ ඇහැට පෙනෙන වර්ණ රූපෙනේ. ඇහැට පේන එක අතහැරියේ ගැට ගැහුවේ නැත්තම් ලුණු රස හොයාගෙන යන්න පුළුවන් වෙයි. ලුණු රස ගැන නිමිත්තක් තියෙයිද? ලුණු රස කියලා දැනුණු රසය සිහි කරන්න පුළුවන් වෙයි. ඒක හටගෙන නැති වෙනවා කියලා පෙනේ අපව කවදාවත් උපද්දවන්න බෑ. ඇස් දෙක බැඳලා අපි නොදන්න මොනවා රසක් තියෙනවා. නොදන්නව රසක් තියෙනවා නේ ඇස් දෙක බැඳලා. අපි දැන් රසයක් විතරනේ. රසයක් විතරයි. එතකොට ආයතන ගැට ගන්නට මේ යන්නේ. ඒකමයි කෙලෙසි කිඩ. මේ කෙලෙසි කියන්නේ ඒකමයි වෙන මොකුත්ම නැහැ. ඒක දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම ගන්නවා. මේ චක්කු සම්පස්ස ආයතනේ චක්කු සම්පස්සයගේ නිරුද්ධෙන් නිරුද්ධයි කියලා පේනවා. පේනවා කියන්නේ අනිත් ආයතන වලට ගැට ගැහුවේ නැති එක විතරයි වෙලා කරලා තියෙන්නේ. සම්මාදිට්ඨිය මෝඩකම අතහැරීම විතරමමයි නිවන් දකින්න කරන්න තියෙන්නේ. ඒක මොකොත් නෑ. මොකද මේකක්වත් හදන්න දේවල් නෑ. මුදේ වූ කියන විතරයි තියෙන්නේ. තත්ත්වාකාරයෙන් අවබෝධ කරගන්නයි තියෙන්නේ. එතකොට මෝඩකමට ගැට ගහිල්ල නැති වෙනවා. එතකොට ඒ රස වගේම කයට පොට්ටබ්බයක් ගැටීම නිසා කයට යමක් ගැටීම නිසා සීතලක් උෂ්ණයක් මොනවා හරි එනවනම් ඒ සීත උෂ්ණේ ලී කැලි වලට ගැට ගහන්න එපා. කණු කැලි වලට, බිත්ති වලට, ශරීර වලට ගැට ගහන්න එපා. හරිද? දැන් අපි සීතල දැවුනොත් දැන් ආපු සීතල ගැට ගන්නවා මේ පුටුවෙන්ද? මෙන්න මේකෙන් තමයි සීතල ආවේ කියලා. සීතල ඔහේ නෑ මේ පුටුවේ පටිවිය කොහෙද සීතල කියලා? නෑ. මේ ස්පර්ශ නිසා සීතල කියන්නේ. සීතල කියන මේ සංඥාව දැනෙන්නේ. හැම වෙලෙම එක ස්පර්ශ ආයතන 6 අහු වෙන තැනකින් හිටියාම අන්තික අත්හැරෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ස්පර්ශ ආයතන 6ට හොඳට සිහියෙන් සම්මත විදර්ශනා දෙකේ අධ්‍යක්ීම අරගෙන දෙනවා. මොකද්ද? ඒ ස්පර්ශ ආයතනේ යථා භූත ස්වභාවය අරලා දෙනවා මේ විඥාණයට. නගර හින්නට පවර්ලා දෙනවා. එතකොට මේ යථා භූත ස්වභාවය පවර්ලා දෙනකොට ඒ යථා භූත ස්වභාවය කියන නිවනට තව නමක් කියලා. යථා භූතයේ නිවන නෙමෙයි. යථා භූතය නිසා අනුපාදාන නිර්වාණය වෙනවා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගේ මිදෙන බව සිද්ධ වෙනවා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගේ මිදීම සිද්ධ වෙන නිසා ඒ විදිහට දකිනවා. ඒ දර්ශනයෙන්ම ඉවර කරනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය දකින දේ පේන රූපය මෙන්න මේකයි කියලා තීරණය කළා. මේ ස්පර්ශය නිසායි රූපේ හටගත්තේ කියන එක තීරණය කළා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ රූපේ නිරුද්ධ වෙනවා කියලා තීරණය කළා. ඒ පණිඩේ මනෝවිඤ්ඤාණයට අල්ලා දුන්නා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට දැකපු එක ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවත් පේනවා. එළඹ සිටිනවා. නිවනයි මාර්ගය දෙක උතන තියෙනවා. හරිද? ආය සම්පූර්ණ
ඔන්න නිකන් හොඳට හිතන්න වර්තමානයේ මේ ඇහෙන් දකින මේ අරමුණ වෙනකොට කලින් දැකපු ඔක්කොම අරමුණ නිරුද්ධ වෙලා තිබුණා. ඕගලන්ට සිහි කරන්න කිසියම් දෙයක් නැත්තම් ඕගලන්ට හම් වෙන්නේ සිහි කරන්න මොකද? ශුන්‍යතාවයක් විතරයි. ශුන්‍යතාවය කියලා සිහි කරනවා නම් ඒ සිහි කරන ශුන්‍යතාවයත් මේ මනසින් උපන්නපු එකක් කියලා ආයෙත් දැක්කොත් ශුන්‍යතාවය කියන එක සාක්ෂාත් වෙයි. අන්න ඔකට කියනවා සාක්ෂාත් කියලා. එතකොට ආය දුක් විඳින්න තියෙන කාරණාව දුකයි නිරුද්ධ වෙන්නේ. දැන් ওই තියෙන නිමිති වලට දරුවෝ ගැන හිතලා දුක් වෙනවා, ගෙවල් ගැන හිතලා දුක් වෙනවා, රස්සාව ගැන හිතලා දුක් වෙනවා. ඔය දේවල් කාරණා නෙමෙයි තියෙන්නේ. දුකෙන් හේතු ටික ඔය තියෙන වටපිටාවේ අපිට. පොයින්ට් එකේ අහවලා නරුණා කියලා, අහවලා ලෙඩ වුණා කියලා, අහවලා මෙහෙම වුණා කියලා ඔය තියලා තියෙන වටපිටාවේ අපි දුකෙන් දෙද හේතු. දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියලා කියන්නේ වටපිටාවේ ගෙවල් දොරවල් දූ දරුවෝ රන් දෙදී තියලා නැහැ. ඒ කියන්නේ දුකෙන් හේතු නැහැ. දරුවා මරුණා කියලා පණිඩයක් වෙනකොට සෝත ස්පර්ශය නිසා මේ ශබ්ද සංඥාව උපන්න ස්පර්ශ නැති වෙනවා කියන නුවණ එළඹ සිටිනවා මිසක ඒකට මෙයාගේ ශනිකව මවන්න අද වගේ දරුවෙක් හිටින්නේ නැහැ. එම් ශුන්‍යතාවයේ ඉන්න මනසට දරුවා ඉන්නවා කියන හේතුව තියලා තියෙන හිඳයි මේ ශබ්ද රූපේ එනකොටම ටග් ගාලා අපි ශනිකව අරමුණ ගන්නවා. දරුවට කරදරයක් වුණා මෙහෙන් ඇහෙන්නේ ශබ්ද රූපේ විතරයි ශනිකව මනෝමය භවය සිහි කරගන්නවා. ඔන්න ජරා මරණ දුක ඉපදිලා. දරුවා ලෙඩ වෙලා කියන දුක ඉපදිලා. භවපච්චයජාත. එතකොට අනිත්‍ය සංකාර ගන්නවා උපාදාන භව කියන්නේ ඔක්කොම ටික වෙලා. කර්ම වලේ තරකලා. එතකොට කෙටියෙන් ගත්තාම මේ ස්පර්ශ ආයතන 6ට හම්බෙන හැම අරමුණකම හොඳට සිහියට අර මං කියන සති නිමිත්ත හිත තබා ගන්න කියලා සති නිමිත්ත හුරු කරනවා ස්පර්ශ ආයතන 6ම පරිහරණය කරන රූප බලද්දි සද්ධාද්දි කනසෝලපද්දි වැරදෙනවා බැරි වෙනවා වැටෙනවා නමුත් වැරදි හරි ආයෙ සති නිමිත්ත හොඳට හුරු කරනවා සති නිමිත්ත හුරු කළා සති නිමිත්ත දොරටු පාලය ස්ථාවර කරගන්නවා යාගේ රස්සාව ස්ථිර එකක් කරන්න ඕනේ ඉස්සෙල්ලා හරිද මේ අපි ඉතින් මේ මොකද අනියම් පදනම් මත දොරටු පාලය වරගෙන හිටියට මේක කරන්න බෑ ඒ හින්දා මේ දොරටු පාලයගේ රස්සාව ඉස්සෙල්ලා ස්ථිර එකක් ස්ථිරපත් වීමක් දෙන්න වෙනවා හරිද මේ ඔව් යා ඉන්න බෑ දොරටු පාලය නැත්තම් කොහොමද නගර හිමියා ඇවිල්ලා දක්වන්නේ මේ සීගල් දූතු යෝල ඇතුළු කරන්නේ ඊට දොරටු පාලයගෙන් අහලා තමයි හැම වෙලේම නගර හිමියට පයින්ඩේ පවර්ලා දෙන්න ඕනේ එතකොට සමත විදර්ශනා දෙකේ අත්දැකීම තමයි මේ දොරටු හරහා ඇතුළට ලැබෙන්න ඕනේ. ඒකෙන් කිව්වේ ලෝකයට වගේ. ගෙවල් වල අත්දැකීම්, දරුවන්ගේ අත්දැකීම්, ඉඩකඩම් වල අත්දැකීම්, මිල මුදල් වල අත්දැකීම් අද මේ දොරටුවේ නගර හිමියට ලබා දෙන්නේ. අද ලබා දෙන අත්දැකීම් ටික නගර හිමියට මොකද්ද? ලස්සන කාර් එකක් මට ගයක් තියෙනවා මට දරුවෙක් ඉන්නවා කියන මට්ටමේ ටිකක් ලබා දෙන්නේ අද නගර හිමියට මනෝ විඥාණයට ඔව් වැරදි තොරතුරු හොරු වෙන්නේ දැන් දන්නව දොරටු පාලය දක්ෂයි ඒ හින්දා නොදන්නවුන් බහැර කරනවා දන්න අය විතරයි ගන්න ඒක දින පසතර යන්නේ අර විදිහට වැරද්දක් බාර දීලා යන්නේ තනි පැත්තෙන් අර දැන් එයා මොකද කරන්නේ දොරටු පාලය හරහා ගෙවල් දොරවල් යන වාහන නෙමෙයි හැම වෙලාවෙම අනිත්‍ය බව හෝ දුක් බව හෝ අනාත්ම බව සහතික වෙන ඒ ධර්මතාවයේ ලැබ සිටින විදිහට මේ පේනවා කියන රූපායතනයේ ස්වභාවය. ඒකද මේ ස්පර්ශය නිසා පෙනෙන බව ඇති වුනේ. ස්පර්ශ නැති වෙනවා කියන මෙන්න මේ ඇත්ත දකින අත්දැකීම තමයි අරන්නේ. ඒ නුවණින් බැලීමත් එක්කම සමතයක් තියෙනවා. සමතයත් එක්කම නුවණින් බැලීමත් තියෙනවා. දෙක එකටම තියෙනවා අපිට. එතකොට මෙතන ඉන්න ඒ ශීඝ්‍ර දුත යොල දුර්පාලය හරහා ලබා දෙන්න ඕන ඌ පරිදි. මොකද එහෙම වෙනකොට නිත්‍ය සැප ආත්මයි කියන විපල්ලාසයක මම මගේ ආත්මයි කියන කෙලෙස් ටික ආශ්‍රව තමයි ක්ෂය වෙන්නේ. ආශ්‍රය ක්ෂයට කෙලෙස් ක්ලේශ පරිනිර්වාණය නැත්නම් තණ්හාවගේ නැතිකමට කියනවා නිවන කියලා. නිරෝධය කියලා. තණ්හා නිරෝධය සිද්ධ වෙන්නේ මේක. ඒ හින්දා ඌ පරිදි වචනේ පවරලා දෙනවා කියන එක නිවනට තව නමක් කියලා කිව්වේ නිවන අසංකතයෙන් අර්ථ දක්වන්න බෑ.
හොඳට මතක තියාගන්න. සංකතය අතහැරීමෙන් අසංකතය පෙන්වන්න බැලක් මිසක අසංකතයේ තියෙන ලක්ෂණ වලින් පෙන්වන්න ඕන තැනුත් තියෙනවා. සංකතයේ පෙන්වලා සංකතය අතහැරීමෙන් අසංකතය සම්ප්‍රාප්ත වෙන බව පෙන්වන්න පුළුවන් ධර්මතාවයකුත් තියෙනවා. මෙතනදී දැනගන්න ඌ පරිදි වචනය පවරලා දෙනවා කියලා කාරණාවෙන් පෙන්වුවේ අසංකතය අතහැරුවාම සංකතය අතහැරියාම අසංකතය ලැබෙන පරිදි නිවන දැක්වේ කියන එක. හොඳට දකින්න. තේරුණා මේ කියපි. සෝපදිශේෂ නිබ්බාන. ඒ නිරෝධ ධාතුව හඳුන්වන්න පුළුවන් දෙආකාරයකින්. ඒ අසංකතයේ තියෙන ලක්ෂණ කියලා අසංකතය හඳුන්වන්න පුළුවන්. ඊගාවට සංකතය කියන එක පෙන්නලා ඒක අතහැරීම නිසා අසංකතය පනවන්න පුළුවන්. දැන් මෙතන සංකතේ මම මගේ ආත්මයයි කියලා සංකතය අල්ලගෙන ඉන්නකම තියෙනවා නම් ඒ සංකතය අතහැරීම නිසා අසංකතය සාක්ෂාත් වෙන ආකාරය ඒ න්‍යාය පිළිතලයි ඌ පරිදි වචනේ පවරලා දීම යන නිවනට මගද කියලා කිව්වේ. නැතුව මේ පේනවා කියන සිද්ධියේ ඌ පරිද්ද නිවන කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේ උපාදාය රූපේ ප්‍රත්‍ය නිසා හටගත් එක ප්‍රත්‍ය නැතුව නැති වෙනවා කියලා පෙන්නපු සිද්ධිය නිවන හින්දා නෙමෙයි. මේ සිද්ධියට සංකතේ මේ මට්ටමට එනකොට සාක්ෂාත් වෙන සංකතේ නිසා අතහැරින්නේ සංකතේ නිසා. සංකතේ අල්ලගන්න නැති වෙනවා මෙතනදී. ඒ අර්ථයෙන් එතකොට ඒ අසංකතේ සාක්ෂාත් වෙන විදිහට කටයුතු කරන එකම ආමගින්ම යනවා. ඒ දර්ශනයම අවසන් කරනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංග. ආර්ය අෂ්ටාංග මාර්ගය නිසා නිවන නිසා ආර්ය අෂ්ටාංග. නිවන ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිසාම නිවන යම්තනක නිවන විද්‍යමාන වෙනවනම් ඒ තන ප්‍රතිපදාව වෙලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියන කාරණා. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හයේම ඔන්න ඔය මට්ටම යම් කිසි කෙනෙකුගේ මනසේ එළඹ සිටිනම් මෙන්න මේ මට්ටමට කිව්වා මොකද්ද? ඌ පරිදි වචනය පවරලා දීලා ශීඝ්‍ර දූත වේවල ආමගෙම යනවා කියලා. ඔය මට්ටමට එනකොට සෝපදිශේෂ නිබ්බාන කියලා කියනවා. දර්ශන විසුද්ධිය සම්පූර්ණයි. හරිද? ධිට්ඨි විසුද්ධිය නෙමෙයි ඈ. දැන් ඔය ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදශකරණ යතහ භූත ඥාන දර්ශන සුවිසුද්ධං අවශ්‍ය කියලා කියන්නේ. ඥාන දර්ශනේ පිරිසුදු වුණා කියලා. අනේ වගේ. මේ ඥාන දර්ශන විසුද්ධිය. දර්ශන විසුද්ධිය පිරිසුදුයි. එතකොට මෙතෙන්දී මතක් කරන්න උනේ උපරිදි වචනය නිවන්ට මේ නම ආමග යන ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට මේ ස්පර්ශ ආයතන 6 ආරම්භයම ඒකයි දැන් චක්ක සම්පස්සපච්චය වේදනා අපරියාපන්න වූයේ වේ සෝත සම්පස්සජා වේදනා අපරියාපන්න වූයේ වේ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 ආරම්භයම සිහිනුවන යොදලා ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකලා නිවන් දකින්න පුළුවන්. ඔන්න උත්තර තමයි නිෂ්ඨාව. දැන් මේ දර්ශන විසුද්ධිය පෙන්වුවට මෙන්න මේ මට්ටමට කෙනෙකුගේ මනස පත් වුණොත් මේ ඥාන දර්ශනය එළඹම සිටියොත් මේ දර්ශනය පිරිසිදු වුණොත් එයාට ඇකිලීමක් නැහැ වැරදීමක් නැහැ. ඒ කියන්නේ දැකපු දේ තියෙනවා විතක නැති වෙනවා කියන එකක් නැහැ. හටගත්ත දේ නිරුද්ධමයි කියන එක පෙනෙන මට්ටම එළඹ සිටිනවා පිරිසිදුමයි. ඒක ආය අකෝප්‍ය නැහැ. වෙනස් වෙන්නේ නැහැ. කියන තැනට ගත්තාම අපි උතන්ට කියන සෝපදිශේෂ කියලා. රහතන් වහන්සේ කියලා. ක්ලේශ පරිනිර්වාණය කියලා. එක එක නම් වලින් අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා. මොකද උපාදාන වශයෙන් ගන්න කිසිවක් නැහැ මේකේ. ඒ ධර්මතාවය ගත්තත් සත්තු මම හෝ මගේ හෝ මගේ ආත්ම වශයෙන් ගන්න යමක් නැහැ. ධර්මතාවයද හටගෙන නිරුද්ධ වෙන නිසා අහුවෙන්නේ. කියන තැනකින් මේ හැම අරමුණක්ම හම්බ වෙන්නේ. ඒ නිසා උපාදාන වශයෙන් ගන්න කිසිවක් නැහැ. ඒ නිසා ස්පර්ශ ආයතන හයේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මේ මනෝවිඤ්ඤාණය මිදිලා. ඒ ස්පර්ශ ආයතනයේ නැඹුරු වෙලා ස්පර්ශ ආයතනේ උපාදාන කරගනිමින් මනෝවිඤ්ඤාණය උපදින්නේ නැහැ කවදාවත්.
ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවයේ දන්නා දක්නා විදිහේ ඥාන දර්ශනයක් ඇති මනෝවිඥානයක් පහළ වෙනවා මිසක ඒ කියන්නේ පේනකොට පේන දේ අල්ලගනිමින් උපදින මනෝවිඥානය උපදිනකොට තමයි මේ මම වෙලා පේන්නේ මගේ වෙලා පේන්නේ. පේන දේ තුල පවතින ධර්මතාවයේ තත්වාකාරයෙන් දන්න මනෝවිඥානයක් උපදිනකොට පේන දේ හැම වෙලේම මතක වෙනවා. කොච්චර අන්තිමට වෙලා තියෙන්නේ. මම කියන්නේ ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි අපි සත්‍යයෙන් දැනගෙන ඉන්නේ මේ දර්ශනයට වෙලා තියෙන සම්පූර්ණ කෙලස් ටික නැති වුණා. ස්කන්ධයන්ගේ තත්වාකාරයෙන් දන්න ඥාන දර්ශනීය තුරු. ස්කන්ධ ටිකයි නෝනයි තියෙනවා. අපි රහතන් වහන්සේගෙන් දැනගන්න. එතකොට ඕක තමයි දර්ශන විසුද්ධිය කෙරෙන්නේ. හරිද? යම් කිසි සමුදය ධම්ම සම්බන්තං නිරෝධම විරජම් විතමලං ධම්මචක්කු මුදපාදි කියලා කිව්වේ. කෙලස් රජස් නැති කෙලස් මල නැති ධම්මස උපන්න කියලා කිව්වේ. නිවේ නියම පිරිසිදු ධම්මස උතන. නමුත් දැන් ඕක ගන්න බෑ. ඊට පස්සේ දැන් ඕකට තියෙනවා පූර්ව භාග ප්‍රතිපදාව. මේ පූර්ව භාග ප්‍රතිපදාවේදී එක සීල සමාධි ප්‍රඥාව තමයි. ඒ හැටියට ආර්ය අෂ්ටාංග මාර්ගයටම ආйти කියලා තමයි යන්නේ. මොකද මේ දර්ශනය මුල් කරගෙනම සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු සීලයක්මයි මේ එන්නේ. මේ සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු සමාධියක්මයි මේ වඩන්නේ. සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු ඥානයක්මයි මේ තියෙන්නේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්නට යන්නේ. ඒ නිසා මේ කාලෙදී මේව වෙන වෙනම නම් කරනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භයම මොහොකරම පවතින ධර්ම වෙන වෙනම සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන එර්ධිපාද ඉන්ද්‍රිය බල බුද්ධංග කියලා මේ නියම මාර්ගයේ අනුග්‍රහය දක්වලා ඒ මාර්ගයේ දක්වා යන ඒට මෙහා කොටස් ටික ඒ නම් වලින් නම් කර යන. හරිද? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා හරියට මේ ටික ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන තැන පරවන්න පුළුවන්. නුවණ මොහුකුරා යන මට්ටම එන්නේ උනෝ ඥාන දර්ශනයත් එක්ක. එතකොට ඒ ඥාන දර්ශනය ඇති වෙන ආර්ය අෂ්ටාංග මාර්ගය ඇති වෙන්න උතනින් බැරි නිසා මෙහෙන් ටක් ගාලා පටන් ගන්නවා. උතෙන්ට මෙයන්ද ඒ ඥාන දර්ශනයෙන්ම ඒ සිහියෙන්ම ඒ නුවණින්ම ඒ අවවාදයෙන්ම පිළිතලා සතර සතිපට්ඨානෙන් පටන් ගන්නවා. හරිද? සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් පටන් ගන්න තියෙන්නේ මේ. පූර්ව භාග ප්‍රතිපදාවයි කියලා කිව්වේ ඒකෙන්ද. හැබැයි මෙයාද නිවනට නැඹුරුවක් මොකද තමයි මේ වඩන්නේ මේක. විවේක නිසිත විරාග නිසෝ උස්සග්ග පරිණාම කොටයි මෙයා මේ කායගත සතිය වඩන්නේ. මේක බ්‍රහ්ම ලෝක කියන්නේ එහෙම නෙමෙයි. ඒ හින්දා මේක ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි කියලා කියන්න බෑ. නමුත් ඍජුවම ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා කියන්නේ. ඒ නිසා මේකට කියන මෙයාට කියනවා මොකද්ද? මග්ගා රම්මන කියලා කියනවා. එතකොට මේ මාර්ගයේ අනුපිළිවෙලින් මුහු කරමින් යන ධර්මතාව ටික දකින්න සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ ඒකට. මොකද දැන් මේ වගේ ඥාන දර්ශනයක් වෙන්නොත් ඕගලන්ට පය ගහලා පිළිලා ඉදින්න පුළුවන්. හිතන්නත් බෑනේ. බෑ. නමුත් හිතන්නවත් බැයි නම් කොහොමද කතා කරලා වැඩක් නැහැ අපිට. නමුත් වැඩක් නැත්තේ නෑ. තියෙනවා. මේ තමයි කෙලවරින් කතා කළා. මෙන්න මෙතෙන්ට ගියාමයි සියලු දුක් නිවෙන්නේ. මෙතෙන්ට ගිය දවසටයි සීටි භූතෝස්ම නිබ්බුතෝ මම නිවුනේ යුනේ සිසිලුවේ වෙමි කියන වචන කියන්න පුළුවන්. එදාටයි ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන නිදිච්ච මනසක් හැදෙන්නේ. එදාටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එදාටයි වැඩි බර බහතබුව වෙන්නේ කියන තැන දැනගන්නවා. දර්ශන විසුද්ධිය දැනගන්නවා. ඒ දර්ශන විසුද්ධිය සාක්ෂාත් කරගන්නට පටන් ගන්නවා සතස් බුද්ධික ධර්ම බෝධිපාක්ෂික ධර්මයන්ගේ සතිපට්ඨාන. මේ ධර්මතාව තියෙන්නේ ඒකයි. මොකද දකින්ද සතිපට්ඨානය සතර සතිපට්ඨාන සම්මප්‍රධාන කියලා මෙහෙම තියෙන්නේ නිසයි කියන එක දකින්න. ඒකේ සති බෝධිපාක්ෂික ධර්ම වල ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා යමක් තියෙනවා. ඔය දැන් අපි ඥාන දර්ශන විස්තර කරපු ටික. ඔය ඥාන දර්ශන විස්තර කරපු තැනයි. නමුත් එතනින් පටන් ගන්න බෑ කාටවත්. පටන් ගන්න බැයි නම් ආරම්භයකුත් නැහැ කියලා අවසන් කරන්නද? නෑ. ඒ නිසා එතෙන්ට එන්න පාර තමයි මෙතන ඉඳන් තියෙන්නේ. ඒකයි මම කියන්නේ සතර සතිපට්ඨානෙදී දැන් අපි ඔයගොල්ලන්ට මම භාවනා ගැන කියලා දෙන්න තියෙන්නේ මෙහෙදි මොන දෙයක් දැක්කත් මෙහෙදි අතර වෙන්න බෑ. මේ තව යම් අර්ථයක් නම් ඒකට යන්න ආපු පාරනේ. ඉතින් දැන් ඔහොම තැනක් දැනගෙන
ඊට පස්සේ ඒ දැනගත්ත දේ දැක ගන්න ජීවිතය කරගන්න තැනට යන්න ඕනේ. ඔන්න නිවන නිරෝධය කියලා කියන්නේ අපි තුල මෙන්න මෙබඳු ස්පර්ශ ආයතන 6ම හටගෙන ස්පර්ශ ආයතන 6ත් ස්පර්ශ ආයතන 6 ඇතිවීම නැතිවීම. ඔතෙන්ට ওই ස්පර්ශ ආයතන කියන තැනටම තව නමක් පංච උපාදාන ස්කන්ධය කියන්නේ. ඔතෙන්ටම තව නමක් සතර මහ භූතයන්ගේ හමු වෙන තැන. ඔතෙන්ට තව නමක් යංකිත සමුදය ධම්ම සම්බන්තන් කියන එක. ඒ දැක්කපු දේ හේතු නිසා හටගත්ත හේතු නැති වෙන ස්පර්ශ ආයතන ආයෙම දකින්න හැම දෙයක්ම නැති වෙනවා කියලා දැක්ක යංකිත සමුදය ධම්ම සම්බන්තන් වචන ටිකක් විතර අර්ථය ඔක්කොම එක තැන තියෙනවා. එතකොට ওই ටික දකින්න මට්ටමට ආවම තමයි කලයුත්ත කලා කියන තැන එන්නේ. උතෙන්ටයි යන්න ඕනේ අපි දැනගත්ත ඉස්සෙල්ලා. පුතේ ඔබ සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න ඕනේ නැහැ කියලා ඉස්සෙල්ලා 10 පන්තිය පෙන්නලා බාර දෙනවා හොඩි පන්තියට ළමයි. වගේ වැඩක් නේ කරන්නේ. මේ වගේ ඥාන දර්ශනය පෙන්නලා ඊට පස්සේ වඩන්න දෙනවා සතර සතිපට්ඨාන. මොකද අනුක්‍රමයෙන් වැඩෙන්න ඕනේ ගහක් වෙලා මේ ළමයේ හරියට පැලයක් හැදෙනවා වගේ ළමයෙක් හැදෙනවා වගේ තමයි මේ ඥාන දර්ශනයත් අනුක්‍රමයෙන් හැදෙන්නේ. අනුකුබ්බ කිරිය අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ප්‍රතිපද. මේ බෝධි ඥානයත් හරියට ලඳුරු පැලයක් හැදෙනවා වගේ. මහ ගහක් වෙන්න බෑ එකපාරට. තාම ඇටයක් බීජයක් විතරයි තියෙන්නේ. ඕක හිටවල ඕක පැල කළා අනුක්‍රමයෙන් වැඩෙන්න ඕනේ. එතකොට ඔන්න දැන් මේ ඥාන දර්ශනේ දැක්ක. දැන් ඔයගලන්ට තියෙන්නේ දැන් පන්තිල් සමාදන් වුණා, ශ්‍රීල් සමාදන් වුණා. කැමැති දිග සීලයක පිළිටියා. හැම වෙලාවෙම දැන් සමත විදර්ශනා දෙක වඩන්න. මෙහි ඉඳලම තියෙන්නේ මේකේ අත්දැකීම. අතෙන්ට යනකොටත් මේ සිද්ධියමයි. නමුත් ඒ මට්ටමදී නෝනේ මොහු කරනවා. අර මං කිව්වේ හැම වෙලාවෙම සති නිමිත්ත හිත තබා ගන්න. ආනාපාන සතිය වඩනකොට නාසය කෙලවර හෝ තොල් දෙක ළඟ එතන කෙරවලවක් අයිනක් ඕන හිත නතර කරලා තබා ගන්න පහසු තැන. සති නිමිත්ත තබා ගන්නවා. සති නිමිත්ත තබාගෙන සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස එක යන්නේ නැහැ කවදාවත්. Tamanට හොඳට දැනුම් සහිතව සති නිමිත්ත තුල නතර වෙලාමයි තියෙන්නේ. නාසය හෝ තොල් දෙක ගැන දැනුම් සහිතවමයි ඉන්නේ. එහෙම ඉන්නකොට ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්න. දැන් මේ භාවනාව කියලා දෙන්නේ. මේ ආයතංගත කමටහන් දෙන්නේ කියන්නේ බෑ මගේ. එතකොට ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව හොඳට දන්නවා. හිත කොහාටත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳට සති නිමිත්ත දැඩිව අරගෙන ඉන්නවා. දැඩිව අරගෙන ඉන්නවා කියනකොට අර මස් කැල්ල කඩලා යන විදිහට අල්ලන්න කියන එක නෙමෙයි. මේ කියන්නේ කය දර්ථ කරලා අල්ලන්න කියන එක නෙමෙයි. හිත දැඩි කරගන්නව වෙන අරමුණකට යන්න රොදී ඉන්නවා කියන කාරණාව. එතකොට එහෙම හිතියත් හිත ආපහු අහකට යනවා. ආයෙත් මතක් කරලා මේ වෙලාවේදී කෙටිම විසඳුම තමයි ඒ ගිය අරමුණු මෙනෙහි කරවත් ඉන්න පක්ෂණිකව ආපහු සති නිමිත්ත සිහි කරලා නිමිත්තට එන එකයි තියෙන කෙටිම ක්‍රමයේ සමතේදී. ආයෙ සති නිමිත්ත තුල ඉන්නවා. දරලා හිත අහකට ගියොත් වෙන අරමුණක් ගත්තොත් මතක් වෙච්ච ශනේම ආපහු සති නිමිත්තට එනවා. ඔහොම හිත දුවන ගතිය වැඩි නම් හිත එක අරමුණක හිටින කාලය අඩුයි නම් සමත පැත්ත වැඩි කට යුතුයි. සති නිමිත්ත හිත තියාගෙන වැඩි වෙලාවක් චිත්ත සමතය ඇති වෙන භාවනාවක් කරන්න. මේ විදිහට කරනකොට ඕගොල්ලෝ දන්නේම නැහැ. එහෙම කරද්දී සිතුවිලි වැල් යනවා. දරුවෝ ගැන, අම්මලා ගැන, යාළුවෝ ගැන, විහිළු කරපේවා ගැන කතා කරපේවා ගැන. ඊට පස්සේ මෙහෙම සති නිමිත්ත හිත වඩලා ටිකක් හිතාමතාම නතර කළා අර සිතුවිලි වැල ගියානේ. වැල ඇදලා ගන්නවා. වැලෙන් එකක් ගන්නවා. යාළුවා කියන තැන ගන්නවා. දැන් ඔන්න ඉස්සල සති නිමිත්තේ චිත්තං උපනිබන්ධිත. සති නිමිත්ත හිත බැඳගෙන යානාපනස්තිය කළේ. දැන් ආරම්මනේ චිත්තං උපනිබන්ධිත. ආරමුණේ හිත බැඳගෙන. ඒ කියන්නේ අපි කියන යාළුවා නැත්තම් දරුවා කියලා සිහි වෙනකොට ඒ සිහි වෙන අරමුණ හොඳට අල්ල ගන්නවා හිතේ. දරුවෝ හොඳට සිහි කර ගන්නවා හිතෙන් අල්ලගෙන එතන පවතින යථා ස්වභාවය දකිනවා.
එතනද කේස් ලෝම් ඊටමත් වේගින් නෙමෙයි ඊටමත් හිමිනුත් නෙමෙයි නියදත් හම්මස්නහරයට ඇටමිදුළු කනගුණ ආහාරන මේ රූපය හැදිලා තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ මේ කය අසුර කරගෙන පවතින හිත නිසා නේද මේ කය සවිඥානික වෙලා තියෙන්නේ. හොඳට මේ නාම ධර්ම ටික බලලා කයේ සත්පුද්ගල නොවන ගතිය Tamanට තේරෙන විදිහට බලන්න. මේ කය අසුර කරගෙන පවතින හිත නිසායි මේ කයේ හැඟීම් දැනීම තියෙන්නේ. මේ කය අසුර කරගෙන පවතින හිතේ නොයි රූප දකින්නේ සද්ධාහන. මේවා එකක්වත් මේ කයෙන් කරන වැඩ නෙමෙයි. කයට මේවා කරන්න බෑ කියන එක Tamanට තේරෙන විදිහට අල්ලගන්න. ඔය දරුවා කියන අරමුණ හිතෙන් අල්ලගෙන බලන්න හදද්දි තව එක්කෙනෙක් දෙනෙක් සිහි වෙන්න පුළුවන්. නමුත් මේක අතහැරලා දාලා ඒව බලන්න යන්නේ නැහැ. නොසලක හැරලා අර අරමුණ පැය කාලක් භාගයක් කරේ එකම අරමුණ හොඳට පොලිස් කරන්න. හොඳට බලන්න. බලලා ඊට පස්සේ සිතුවිලි වෙලෙදී තව එකක් ගත්තා. යාළුවා කියන තැන. යාළුවා හොඳට හිතට අල්ලගෙන යාළුවා කිව්වට ප්‍රකරණ නැත්තම් ප්‍රඥාප්තියම කළක කවුද නිමල්? නිමල් යාළුවා කියුනේ දැන් අල්ලගත්තා. අල්ලගෙන අර වගේ හොඳට රූපයට හේතු ටිකක් බලනවා. ඒ කය අසුරු කරගෙන පවතින නාම ධර්ම ටික හොඳට බලනවා. බලලා ඒ නිසා මේ කය මෙහෙම වෙලා තියෙන කියලා බලනවා. ඒ විදිහට අරමුණු දෙකක් තුනක් බලලා තාම නතර කරනවා. නතර කළා ආයෙ සමත නිමිත්ත හොඳට ආසයන කරනවා. සමත නිමිත්ත වඩද්දී සත්පුද්ගල භාවයට අරමුණු සිහි වුණාට බලන්න යන්නේ නොසලකා හැරලා සමත නිමිත්ත වඩනවා. ඒක වඩලා ටිකක් වැඩි වෙලා කළා කරද්දී අහකට යනකොට ආපහු මතක් කරලා ගන්නවා. ආයෙත් අහගෙන යනවා ආයෙත් මතක් කරලා සමත නිමිත්තට ගන්නවා. මේ විදිහට හිත සබාවගෙන හොඳට වඩලා තාමතා මේක නතර කළා ආයෙත් අර සත්පුද්ගල භාවයෙන් යුක්ත නිමිත්ත කරගෙන මෙහෙ කරනවා. ඒ වගේම ඒ මෙනෙහි කරන එක නතර කළා ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය අර වගේ ටිකක් වඩලා හිතාමතා මේක නතර කළා මේ කය තමන් යන කය ගැන බලනවා. හරිද මේ ශරීරෙද මෙහෙම. කය ගැන බලද්දී ආධ්‍යාත්මික බාහිර දෙකේම බලන්න වෙනවා. මොකද හොඳට ඔහොම හිත වඩා බහැර නාම රූප දෙක බලන්න පුළුවන්. සත්‍ය පුද්ගල නෙමෙයි කියලා හිතයි. නමුත් හොඳට එතකොට ආධ්‍යාත්මිකය ආත්ම භාවය වැසගෙන තියෙනවා. ඕගොල්ලෝ සති නිමිත්ත හිත තබාගෙන ආධ්‍යාත්මික කය නාම රූප දෙක හොඳට බල හිතේ බහැර කයේ ආත්ම භාවය වැස ගන්නවා. බහැර සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන හැඟීමට වැස ගන්නවා. ඒ හින්දා අජත්ත බහිතාව මේ දෙපැත්තම කටයුතුයි. හරිද? මේ දෙපැත්තට කරනකොට කෙලෙස් අඩු වෙවි මේ නුවණේ අර මහත්තරෙල තියෙන ඕක නැති එක. ඒ කියන්නේ ආධ්‍යාත්මික අතහැරිලා බහැර අනාත්මයේ පිහිටියම දැන් මේ දර්ශනීය දකින්න පුද්ගලයා හොඳට ඉන්නවා. එතකොට පුද්ගලයාට හොඳට සතුට වෙන්න පුළුවන්. පුද්ගලයාට හොඳට දුක් වෙන්න පුළුවන්. බාහිර කාරණාවල දුක් වෙනවා වගේ දැන් මේ ධර්මයේ දැකපෙකින් පුද්ගලයා හොඳට සතුට වෙනවා. දැන් මේ හොඳ පුද්ගලයාට ලැබිච්ච ප්‍රතිලාභයක් වෙලා. නමුත් ඔක වෙන්න ඕනේ පුද්ගල භාවයයි වෙන්න ඕනේ. මේ දර්ශනය. සතුට වෙනව නෙමෙයි උපේක්ෂාවක් ඇති යම් සතුටක් නොවෙනව නෙමෙයි. යම් ප්‍රමෝදිත භාවයක් ඇති වෙනවා. නමුත් ওই මට්ටමේදී නෙමෙයි. කොහොමද ඒ නිසා අධ්‍යාත්ම බාහිර කරනවා. ඊට සත්‍ය නිමිති තියාගන්නවා ආධ්‍යාත්මික බාහිර සත්ව පුද්ගල භාවයට හම්බෙන අරමුණු විතරක් මෙනෙහි කරන්න. භාවනා කරද්දී විදර්ශනා කරද්දී ඊට මෙහා හම්බෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු අතහරින්න දැනට. ඒ අරමුණු එක්ක එන පුද්ගල භාවය ඇහෙන් දකිනකොට පුද්ගලයෙක් කියලා සිහි වෙනකොට පුද්ගලය විදර්ශනා කරන්න. තමන් කියලා තේරෙනවා තමන්ව විදර්ශනා කරන්න. කාට සද්දයක් ඇහෙනකොට මිනිස්සෙක් කෑ ගැහුවා කියනකොට සද්දේ අතහරින්න මිනිස්සයා අල්ලගන්න. මිනිස්සයා හොඳට බලන්න. ස්ත්‍රියගේ සද්ද එනකොට සද්දේ අතහරින්න ස්ත්‍රිය අල්ලගන්න. හොඳට ඒක බලන්න. බල්ලෙක් කෑ ගැහුවා වෙනකොට සද්දේ අතහරින්න බල්ලව අල්ලගන්න. හොඳට ඒක විදර්ශනා කරන්න. ඒ වගේ නාසයට ගන්ධයක් දැනෙනකොට අලියගේ ගඳක් වගේ වුණු ගන්ධය අතහැරලා අලිය අල්ලගන්න. අලියව විදර්ශනා කරන්න. ඒ වගේ ස්පර්ශ ආයතන හයෙන්ම කොතනකින් හරි සත්පුද්ගල භාවයට එනකොට ඒ සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණ අල්ලගෙන විදර්ශනා කරනවා. අපි කිව්වේ අනිත් ඉස්සලා කියන්නේ මේ කරන්ට් එක දෙකකින් දැනගන්න ඕනේ කියලා අලිය අතහැරලා සද්ද විතරක් අල්ලගන්න කරනවා. මුලින්ම කිව්වේ. ඔව්. ඒ අය දැන් එතකොට මේ දැනගන්න ඕනේ මෙතනදී ආපහු ඒක නෙවෙයි දැන් මෙතනදී මොකද අතන තින්නේ යථාභූත ස්වභාවය. මේ ටික අතහැරෙනකොට අර්ථෙන්ට එනවා.
එදාට උත්තර දුන්න හැකි ඒකද මේ තැන අල්ලගන්න තමයි ඕනේ ඔතෙන්ට එන්න මගද. ඒක හරි පැත්තට. හරිද? ඒ හින්දා අනිත් පැත්තට යනවා. ඒකනේ දැන් කෙලෙස් යමයි අර ඔව් දැන් ඉතෙල්ලා සද්දේ සත්පුද්ගල නෝ සද්දේ සද්දයක් විදිහට දකින්න පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කියන ඥාන දර්ශනය යෝනේ. ඕක තමයි පිළිතුර. එතකොට සද්දේනේ අල්ල ගන්න ඕනේ වෙන දේවල් ගැට ගන්න. ගැට ගහන්නේ නැහැ ඒ මට්ටමේ. ඒ හුරුව දැන් ඉඳලම යරගෙන යන්නේ. ඒක අතෙන්ට මෙහෙ ඉඳන් අනුක්‍රමයෙන් ගියාම මේ ඥාන දර්ශනයේ සද්දේ කියන එක දකින්න පුළුවන් මට්ටමටයි මනස මේ හදන්නේ. දැන් සද්දේ අතහැරලා දේ අල්ලගන්නවා. දේ අල්ලගෙන හුරු වෙනකොට මෙයාට පිරිසුදු සද්ද විතරක් ඉතුරු වෙන තැනට දක්වයි මේ ගෙනියන්නේ මෙයා. ඥාන දර්ශනය. එතකොට අවසානයේදී අලියෙක් නැහැ කියන එක තේරෙන්නේ. නෑ අලියෙක් නැහැ කියන එක තේරෙන්නේ නැහැ. මොකද අලියා ඉන්න කෙනාටත් අලියා හේතු වෙලා නැති කෙනාටත් අලියා මුල් වෙලා. හරිද? අලියා කියන තැනින් මිදුනොත් අලියා ඉන්නවද නැද්ද කතාවක් නැහැ. හරිද? ඒ නිසා අලියා කියලා අපිට හම්බ වෙන තැනක පවතින ධර්මතාවය දකින්න. තාම ගොඩාක් බහැර. ඒ කියන්නේ අපි මෙතන උපදින මනෝ විතර්කයක් මුල් කරගෙන බහැර ඉන්නේ මේ. හොඳට දකින්න ඕනේ. අලියා කියලා සිහි වුණේ විතර්කයක්. නමුත් මේක විතර්කයක් මනෝ සම්පත්තියෙන් හටගත්තේ කියලා දැන් බැලුවට හරියන්නේ මේ ඈතක ඉන්නේ අපි තව. ඒ හින්දා උතනදී නාම රූප දෙක තියෙන අලියා කියන තැනක කියලා ඒ දැක්ක කියලා හරියන්නේ නැහැ තාම. ඉතල උච්චේදෙට ගිහින් සාස්ත්‍රයට යනවා. ඉතල අලියා නැහැ කියලා බලමු. ඊට පස්සේ ආවෝ දැන් බුදුහාමර දෙන්නට කෙනෙක් ගන්නකොට ඉතල සාස්ත්‍රයේ ඉන්න කෙනා ඉතල උච්චේදෙට බලනවා. ඊට පස්සේ ආවෝ ගන්න පරිසම්පද ගන්නවා. ඉතල අලියා නැහැ කියලා තැනක් එනවා. එතකොට තමන් තේරුම් ගන්න ඕනේ හරි. එතන නාම රූප දෙකක් තියෙන. එතන අලිය නැත්තම් එහෙනම් අලියා කියන එක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එකක් නේද කියන තැනට එනවා. හරිද? මම කිව්වේ එතකොට මේ වගේ ස්පර්ශ ආයතන හයේම ඇති වෙන පුද්ගල භාවයෙන් අවසන් කරන්නේ නැතුව මෙනෙහි කරන්නයි තියෙන හතරේ ඉරියව්වෙම දැන්. හරිද? කමඨහන තමයි මොකද්ද? සත්ව පුද්ගල භාවයට හම්බ වෙන ආධ්‍යාත්මික බාහිර ස්පර්ශ ආයතන 6ෙන් එන සත්ව පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු මෙනෙහි කට යුතුයි. අර නාම රූප කියපු විදිහට. ඒකට උපකාරී වෙනස ආනාපාන සතිය හෝ සති නිමිත්තෙම හිත තියාගෙන බුදු ගුණ, මරණය, මෛත්‍රිය කුමන හෝ කමඨහන වලට කමක් නැහැ. හරිද? යන එනකොට සති නිමිත්ත වෙන කමඨහන මෙනෙහි නොකල සති නිමිත්ත හිත තබාගෙන යන්න උරුකට යුතුයි. ඒක අවශ්‍යම දෙයක්. හරිද? ඒ ටික තමයි දැන් මතක් ගන්න තියෙන්නේ. මෙන්න මේ ටික කරන්නේ මොකටද? ඔය සති නිමිත්ත හිත තබාගෙන නාම රූප ධර්මයන් බලනකොට අනුක්‍රමයෙන් ටික නීවරණ ධර්ම අඩු වෙනවා. ඉස්සෙල්ලාම එතකොට තමයි ඔය සත්‍ය විසුද්ධිය පිරෙන්නේ අපිට. සීල විසුද්ධිය. කොහොම කරද්දි පිරිසිදු වෙන්නේ සීලය අපේ. ඒ කියන්නේ අද දුස්සීල වෙන්නේ නැත්තේ පෞසිද්ධ වෙන හින්දානේ. ඒ කියන්නේ සත්තු මරන්නේ නැත්තේ, හොරකම් කරන්නේ නැත්තේ, කාමයේ වර්ධ හැසිරෙන්නේ නැත්තේ පෞසිද්ධ වෙන හින්දා. කරන්න බැරි කම හින්දා නෙමෙයි. කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක හොඳ නැහැ, පව් කියන හින්දා අපි නොකරයි. නමුත් මේ නාම රූප දෙක මේ විදිහට බලනකොට හොඳ නැති හින්දා නෙමෙයි, මේව කෙරෙන්න තියෙන හේතුවම නැති වෙනවා යාගේ. අන්න ඒ මට්ටමට ආවොත් සීල විසුද්ධිය කියන්නේ. තාම සීල පිරිසුදු නෑ අපේ. කියන්නේ අපි හිතලා ගන්න මේ සීල පුද්ගලයෙක්. මේ ටික වඩනකොට උන සීල විසුද්ධිය වෙන්නේ. සීල පිරිසුදු වෙන්නේ. ආපහු ওই ටිකම කරද්දී නීවරණ ධර්ම නැති වෙන්නේ. එතකොට තමයි චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි ඔය කරන ටිකම නීවරණ ධර්ම දුරහම හොඳට පේනවා. නාම රූප දෙක බලපු එක. එතකොට තමයි ditthi visuddhi සත්‍යයේ හිටියනම් කොහෙද හිටියේ? සත්‍යයා මේ කොහේ හරි ඉඳලා මෙහාට ආවද, මෙහෙන්දර කොහාට හරි යනවද, මම හිටියනම් කොහෙද කියලා සත්පුද්ගල දෘෂ්ටිය පිරිසුදු වෙනවා. මොකද මෙතන තියෙන නාම රූප ධර්මතාවයක් කියන නුවණ හොඳට එයාට පේනවා. ඒකට ditthi visuddhi. ඊට පස්සේ තමයි යාට පේන්නේ කෙනෙක් උපන්න නෙමෙයි. එහෙනම් මේ නාම රූප ධර්මයන්ගේ හැදීම ඇති උනේ කොහොමද?
අන්න අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං කියලා මේ නාම රූප දෙක ඇති උනේ මෙහෙමයි. අද අවිද්‍යාව සංකාර වුණොත් මේ විඥාන නාම රූප සලයතන පස් වේදනා කියන ධර්මතාවය මත වෙනවා කියලා පටිච්ච සමුප්පාදය හරහා ධම්මට්ටි ඥානය වැඩිලා කාංකා විතරන විසුද්ධිය සැක සංකා කියන ටික නැති වෙන තැනට එන්නේ එතකොට. කියලා සත්‍ය විසුද්ධිය මෙහෙම වැඩෙනවා. ඊට පස්සේ තමයි මෙයාට මේ ප්‍රතිපදා ඥාන නැහැ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පහළ වෙන්නේ. හරිද? ඒ කියන්නේ නිවනට යන මග මොකද්ද සසර මොකද්ද කියන එක හොඳට ඒ කියන්නේ මේ ආශ්‍රයක් ඡය කරගෙනම දුක මිදින්න වෙන්නේ කියන කාරණාව ගැන යාට සැක නැහැ. දුක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ කියන තැනට එනවා. ඊට පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියදී තමයි එහෙනම් කරන්න ඕනේ මෙතනින්මයි කියලා වර්තමානයේ උදේ විඥාණයෙන් පටන් අරගෙන ඔය ඥාන වල ටික ඒකට බැඳිලා ඉන්නේ. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධි කියලා කියනකොට ඔය මේ කතා කරු මට්ටමට එනවා. අපි මේ කිව්වේ ස්කන්ධ දර්ශන විසුද්ධිය කියලා. ස්කන්ධයන් විසුද්ධිය. ඒ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ආරම්භය. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ එතකොට මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 ඇතිව නැතිව පේනවා කියන මට්ටමට එනවා. ඒ ඥාන දර්ශන විසුද්ධිය තමයි ඌපර්දී වචනේ පවරලා දෙනවා නිවනට මොකක් කියලා කිව්වේ. ඒ කිව්වේ මේ ඥාන දර්ශන විසුද්ධිය නිවන හින්දා නෙමෙයි. ඥාන දර්ශන විසුද්ධිය නැතුවත් නිවන නෙමෙයි. රතේන සූත්‍රයක ලස්සන තියෙන්නේ. මේ නිසා අනුපාදා පරිණිරවාණ. ඌපර්දී වචනේ පවරලා දීම නිවනට මොකක් කියලා කිව්වේ ඒක නිවන හින්දා නෙමෙයි. ඒ නිසා මේ අනුපාදා පරිණිරවාණය වෙනවා. ඒ නිසා එතකොට ඔන්න උබඳු අර්ථයකට යණ්ඩයි අපි මේ කරන්නේ. ඒ හින්දා හාමුදුරනේ මට දැන් නාම රූප දෙක පෙවුණා. දැන් අලියෙක් නෑ මනුස්සයෙක් නෑ කියලා පෙනෙනවා. ඒක තමයි වැඩෙනවා කියන එක ඒකට ලක්ෂණය. නමුත් ඔහි යන්න බෑ තව. තමන්ව තේරුම් ගන්න ඕනේ. තමන්ට දක්වපු දේ දැකීමෙන් පස්සේ දකිනකොට අර දකින දේ ඇතුළට යන්නේ නැතුව, දකින දේ ඇත්ත වෙන්නේ නැතුව. දැන් පේනකොට පේන දේ ඇතුළේ මේ අපි හාමුදුරුවෝ පේන අරමුණ ඇතුළේ හාමුදුරුවෝ ඉන්නවා. ගේ උපාසකවරු ඉන්නවා. බිත්ති තියෙනවා, ලයිට් තියෙනවා. පේන දේ ඇතුළට ගියම මහ විශාල ලෝකයක්. ඔක ආපහු පිටිපස්සට ආවහම පෙනෙන දේ වර්ණ සටහනක් විතරයි. ආය මොකුත් නැහැ කියන එහාට යන්න බෑ දැන් චිත්‍රයක්. පෙනෙන දේ පෙනෙන්නේ කොහොමද? දැන් ඒක තුල මිනිස්සු නැහැ, සත්තු නැහැ, ලයිට් නැහැ, ද්‍රව්‍ය කාරණා මොකුත් නැහැ මේ පේන දේ. ඒ විදිහටම චිත්‍රයක් වෙනවා එයාගේ මනසට. ඒ නිසායි කවදාවත් අජ්ජෝසයිතිත්‍ති කියන එකක් නැහැ. දැසගෙන පවතිනවා කියන එකක් නැහැ. මෙහෙම බලනකොට පේන චිත්‍රයක් න ඕගොල්ලෝ චිත්‍රය ඇතුළට ගිය හැකිද? බෑ. මේ විදිහටම චිත්‍රයක් වෙනවා ඔය හිත දියුණු වෙච්ච දවසට. දර්ශන විසුද්ධි කියන දවසට. හොඳට චිත්‍රය පේනවා. ස්පර්ශය නිසා මේ චිත්‍රය උපන්න කියලා දන්නවා. ස්පර්ශය නැතුනොත් චිත්‍රය නැති වෙනවා කියලා දන්නවා. Taman කෙරෙහිම දකින්න පුළුවන්. එතකොට කිසිවක් උපාදාන වශයෙන් ගන්නවා කියන කාරණාවක් නැහැ. පේනවා කියන අරමුණෙම අයින් වෙලා නම් පේන එක ඇතුළේ දේවල් අහු වෙනවා කියන එකක් නෑ. දැන් අද අපිට කීයක් අතහරින්න ඕනද කියලා බලන්නකො. අතහැරීම ගැන කතා කරන අපි පේන දේ ඇතුළේ ඉන්නේ, පේන දේ අල්ලගෙන ඉන්නේ කියලා දන්නේ නැහැ. පේන දේ ඇතුළේ ඇතුල් වෙලා දැන් මේක දොරටුවක් නම් මේක චිත්‍රයක් නම් මේක ඇතුළට ගිහිල්ලා එක එක දේවල් මේව අල්ලන්න හොඳ නැහැ, තණ්හාව හොඳ නැහැ කියලා අපි කීයක් જાති අයින් කරන්න හදනවද? නමුත් අපි දන්නේ අයින් කරන්න හදන දේම අල්ලගෙන කියලා. අතහරින්න තියෙන ඔහෙන් නෙමෙයි. පේනවා කියන සිද්ධිය පෙනෙන බවටපත් වුණොත් පේන දේ ඇතුලේ එකක්වත් අහුවෙන්නේ නැති. ඒ කියන්නේ පෙනෙන දේ පෙනීම මාත්‍රයක් චිත්‍රයක් විතරක් වුණොත් මේක ගන්න අබැටක් පමණක් දෙයක් නැති. වතුරකට වැටෙන ඡායා රූපේ යම්සේද මේ පෙනෙන දේ එසේ කියලා දැක්කොත් ඒ වැටෙන වතුරකට ළඟපාත ගහක හරි ගොඩනැගිල්ලක හරි ඡායාවක් වැටලා තියෙනවා නම් ඒ පෙනෙන ඡායා රූපෙන් ඔයගලන්ට මොනවද ගන්න තියෙන ප්‍රයෝජනෙ? මොකොත් නෑ. ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ඒත් මොකොත් නෑ. නේ අල්ලන්න කියලා හෝ තියාගන්න කියලා හෝ මොකොත් නෑ. මේ ඡායා රූපය ඒ ඡායා රූපය අතර මේ පෙනෙන හැට පෙනෙන රූපය ඒ රූපයේ
දෙකම සමානයි එකක් මිසක වෙනසක් නැහැ කියලා දන්නේ නැහැ. අද මේ පෙන්වන දේ තුල අපිට ගන්න දේවල් කොච්චර තියෙනවද? ටෙලිෆෝන් එකක් ගන්න තියෙයි, මුදල් ගන්න තියෙයි, රත්තරන් ගන්න තියෙයි, රිදී ගන්න තියෙයි, ළමයෙක් වල්ලන්න තියෙයි නේ. නමුත් අපිට අර පේන ඡායාරූපේ තියෙන මට්ටමට මනස එළඹ සිටියොත් මේ පේන දේ අන්න එදාට තමයි ආජ්ජෝසාය තිට්ඨති කියන එක නැත්. අන්න අතහරිනවා. නියම අතහැරිල්ල. දැන් එකින් එක අතහරින්න ඕනේ නැහැ. මිදි පොකුරක් තියනකොට ඔක ගෙඩියෙන් රෙත් කඩන්න පුළුවන්. මිදි පොකුරෙම තියෙන නැත්නම් කඩන්න පුළුවන්. දැන් මේ දෙනෙන දේ ඇතුළට ගිහිල්ලා එකින් එක අපි අයින් කරන්න හදන්නේ. අපි දන්නේ අයින් කරන්න ඕනේ දේ අල්ලගෙනයි දැන් මේ තියෙන්නේ. යම් කිසි කෙනෙක් පෙනෙනවා කියන සිද්ධිය හරියට පෙවුණොත් එකක් අතහරින්න ඕනේ නැහැ. ඔක්කොම අතහැර එකම වර්ණ සටහනක් කියලා දකින්න එක චිත්‍ර මාත්‍රයක් කියන සිතුවිල්ල විතරයි උපදවන්නේ. ඔක්කොම බෙදුම් ඉවරයි. මේ වර්ණ සටහනක් කියලා රූපේ සිහි කරගන්න එක ක්ෂණ මාත්‍රයක් විතර යෝනේ ඔක්කොම අතහැරෙනවා. ඒ ඥාන දර්ශනේ ගින්දර වගේ එච්චරට. එතන. අය මේ වගේ ඔය බඩග ගහින්න මට්ටම් නැහැ. එතකොට මේ මට්ටමට ආවම තමයි යන්කින්චි සමුදේදම සම්බන්ධ නිරෝධම. මෙයාට ස්පර්ශ නිසා වර්ණ සටහනක් හටගෙන ස්පර්ශ නැති වුණු වර්ණ සටහන් නැති වුණා කියන තැනකින් තමයි ඥාන දර්ශනේ තියෙන්නේ. නමුත් බලනකොට යථාර්ථය වෙලා තියෙන ලෝකේ අනිත් අය වගේ මෙයා රත්තරන් වලට කැමති නෑ, රිදී වලට කැමති නෑ, රිදී වල ඇලිලා නෑ, රත්තරන් වල ඇලිලා නෑ, දෙමව්පියන්ට සහෝදරු ඥාති හිතේ කිසි දෙයක් කිසි කෙනෙකුට ඇලිලා නෑනේ කියන තැනක් තමයි පේන්නේ. නමුත් මෙයා ඒකකවත් ඇලෙන්න බැලුවේ නෑ, ඇලෙන්න යට තිබුණේ නෑ. මේ වර්ණ රූපයේ නැත්තම් අපි කියමු පේන රූපේ ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනවා කියන තැනක විතරයි දැක්කේ. නමුත් ලෝකයෙන් ගත්තාම මහ වීරයෙක් ඇයි ලෝකයා පුදුම අමාරුවකින් රත්තරන් වලට තියෙන කැමැත්ත, රිදී වලට තියෙන කැමැත්ත, මිල මුදල් වලට තියෙන කැමැත්ත, දේපොළ වස්තු වලට තියෙන කැමැත්ත මේ ඇහෙන් බලලා අයින් කරගන්න හදනකොට මෙයා ඒ එකකටවත් කැමැත්තක් නැතුව ඉන්නවා වගේ පේනවා. මෙයා කලම ඒවෙන් අයින් වෙනවා. තේරෙනවද කියන්නේ? මම පුංචි ප්‍රශ්නයක් තියෙනවා. වර්ණ රූප උපද්දගෙන බලනවා කියන එක පොඩ්ඩක් උපද්දවගෙන බලනවා කියලා කිව්වේදී මෙහෙමයි. ඒ කිව්වේ සොන්නස දැන් නිරුග තියෙන්නේ. නිරුග තියෙනකොට ජලය වගේ රූපෙකුත් තියෙනවද අපි එතෙන්ට නොගියන? අපි ඇහෙන් බලනකොට අපිට වතුර වගේ පේනවනේ. ඔව්. එතකොට අපි ගියේ හිඳයි මේ බඳු රූපයක් අපිට පෙනෙන්නේ හිතට. ඒ වගේ මේ මහ භූතයන්ගේ මෙහෙම සටහනක් තියනවා කියලා චිත්තජයසික නෝපන්නේ නම් මේ ඇහැ නැත්තම් දන්නේ නැහැ. එතකොට මේ ඇහැ උදව්වෙන් චිත්තජයසික ටිකකින් මේ බඳු රූපයක් හදාගෙන අපි මේ බලලා තියෙන්නේ. මේ පෙට්ටිය අත්‍යකින් අතහැරෙනකොට බාහිර තියෙනද නැද්දවත් හොයන්න යන්නේ. දැන් අපේ අසීමිත වූ ద్వාර ඉක්මවා ගිය ඒ කියන්නේ පමණ ඉක්මවා ගිය මේ පංච උපාදානස්කන්ධේ දැසගෙන ඉන්න ධර්මතාවය නිසායි අපේ ස්පර්ශ ආයතනේ නූපන්නත් ඇති බවට එහෙනම් නැද්ද? ස්පර්ශ ආයතනය නිරුද්ධ වෙලා නිරුද්ධ වුණාම එතකොට මෙහෙම රූපයක් නැද්ද කියනවා වගේ තැනකට කෙලෙස් ඇතිලා තියෙන මේ අපි අතිධාවනයක් කරලා. හරියට කෙලෙස් අඩු වෙවි යනකොට එයා දන්නවා අපිට මයින්ඩ් තියෙන්නේ, හිතන්න තියෙන්නේ, කියන්න කරන්න තියෙන්නේ අපේ සිතට පෙනුණු ඇහුණු අත්දැකීම් මිසක අපිට කවදාව ජීවිතේ හම්බ නොවිච්ච දෙයක් කරන්නේ කතා කරන්න අවශ්‍ය නැහැ කියලා දන්නවා. එතකොට මට පෙනෙනවන යමක් පෙනෙන දේ ඉතුරු නැතුව නැති වෙනවා. එහෙනම් ඇහැ අහකට ගියාම ඒ දැකපු දේ තියෙනවද? දැකපු දෙයක් නැද්ද කියලා ආයෙ කතා කරන්න අවශ්‍ය නැහැ. ස්පර්ශ ආයතනයේ නිරෝධයෙන් මොනවද ඉතුරුද කියලා අහන්න ඕනේ නැහැ කියන තැනකට නොනෙනවා. කියනවනේ මම දැන් තේරෙන්නේ ඒ ස්පර්ශ ආයතනය කියනකොට අපිට නෝන තේරෙන්න තුන ඊට පිටිපස්සේ නෝනත් එක්කම ওই කතාව අපිට තේරෙන්නේ. එන්නෝනේ අපි ඊයේ කියපු ටික එන්නෝනේ පටිච්චසමුප්පාද සිද්ධි. ඔව් දැන් අපි ඔය කිව්වම කෙනෙක් අල්ලන්න පුළුවන් ආ ස්පර්ශයෙන් සරණ ස්පර්ශයෙන්. නමුත් ඕකේ පිටිපස්සේ නෝනත් එක්කම ওই ටික දකින්න ඕනේ.
සලආයතන පත්‍ය ස්පර්ශ නිසා මටගත්ත ස්පර්ශ වලින් නිරෝධ වෙනවා කියලා ඔය ටික දැක්ක කියලා හරි ඒක හරියන්නේ නැහැ. ඕකේ පිටිපස්ස ධර්ම පිට මේ නෝනත් එක්කම අපි මේ කියන්නේ. ඒක අවිද්‍යාව. මොකද ඒ නිසා තමයි අපි සත්‍යවිසුද්ධියේ අනුක්‍රමයක් ආවේ. ditthිවිසුද්ධියේ නාම රූප දැකලා ඒ නාම රූප දෙකට පටිච්චසමුප්පන්න ධර්මතාව ටික හරහා මේ ඇවිල්ලා වර්තමානයේ ඒ උදේවැය දකිනකොට මෙතන පිරිසුදු කරගෙන තියෙන්නේ දැන්. තේරුණාද? ඒ කියන්නේ දැන් මේ නාම රූප දෙක නිකන් නෙමෙයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා දන්නවා. අවිද්‍යා කර්ම නිසා විඥානය දැකගෙන නාම රූප කියනකොට ඊය කතා කළා වගේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් නාම රූප දෙක නිසාම ආයතන පිළිලා ආයතන නිසාම ස්පර්ශ වෙලා කියලා මේ සිද්ධිය හොඳට දැන් ස්ථාවර. ඒ ටික ගන්න. ඒ නුවණින් මුහු කරපු ප්‍රතිපදා ඥාන දර්ශනයක් මම මෙයාට උදේව විඥානය කියලා වර්තමානයේ හම්බ වෙනකොට. එතකොට ඒ අර ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙනකොට මේ අනුක්‍රමයේ මේ ටික එනවා. එන්න ඕන. ඒ එන්නේ හින්දා යෝ කල්යාණ මිත්‍රයන් ධර්ම සාකච්ඡා කර කතා කර මේ යන්න ඕනේ ගමනක් කියලා කියන්නේ. මොකද ඒ තැන්වලදී ඒ ධර්ම සම්මර්ෂණයට අපිට උදව්ව ලැබෙන්න ඕන. මේ ගහනකොට කැලේ ගහ උපමාවෙන් ඔන්න තනකින් අල්ලගන්නවා එයා දැකිනේදී. ඊට පස්සේ තාතරින් මේ කොහොම එකම විදිහට මුලින් ඉඳලම කැලේ ගහ දකින්න විදිහක් නෑ ඒ කාල හතරදී. ඒ නිසා බණ ටික අහනකොටමත් මම දකින්නේ මගේ ටික. තව කෙනෙක් දකින්නේ ඒ ටික. ඒ නිසා බණ ටික අහනකොට කැලේ ගහ උපමාව වගේ මුලින් ඉඳලම කැලේ ගහ පායන කාලෙට, දළු ගාන කාලෙටයි, පොළු ගණව වැටලා තියෙන කාලෙටයි, වීදිලා තියෙන කාලෙටයි කියලා හතරම දකින්න ඕනේ. අපි දකින්නේ අපි අර දන් ටිකින්නේ අල්ලගන්න. ඒක දැන් හරියටම දැන් බුදුරජාණන් වහන්සේ කාලේ කමඨහන කරගෙන ආපහු එන්නේ ආශ්‍රයක්ෂය කරගෙන කියලා කියන්නේ ඒකයි. ඉස්ලාම කෙරවලත් අහගන්න. ඊට පස්සේ එතෙන්ද සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන ඉන්නේ මේක සැකයක් නැහැ. මේ ටිකක් දන්නවා අතෙන්ට. ඊට පස්සේ ගියාම ප්‍රශ්නකුත් නැහැ. ඒකයි. එතකොට දැන් අපි භාවනාවක් කියලා කමඨහන ගැන මම ලේසියකට කතා කරන්නේ නැත්තේ තේරුමක් නැහැ. එතකොට කෙනෙකුට කමඨහනක් දෙනවා නම් මේක මොකද්ද මේ අතට දුන්නේ මොකටද මේක දුන්නේ මොකද්ද මේකෙන් කරන්නේ මොන මේක කොන්නකොට මොකද්ද වෙන ලාභේ කියලා මේ ටික කියලා දෙන්න වෙනවා මොන හරි දෙන්න ඉස්සර වෙලා ඒ වගේ ඉස්සෙල්ලා වෙලාම අනුපාදා පරිනිර්වාණය කියන තැන පෙන්නලා මෙන්න මේ අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් කරගන්න කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණු මේ සිතක් හදාගන්න විමුක්ති මනසක් හදාගන්න කියන ටික පෙන්නලා ඊට පස්සේ පෙන්වන්න ඕනේ අනුපූර්ව මෙන්න මෙහෙම යන්න තියෙන්නේ කියලා. පෙන්නලයි මේ ටික පනවන්න ඕනේ. ඒ නිසා මෙහෙම කරන්නේ. ඔය ආනාපාන සතිය වඩන්න නාම රූප ධර්මයන් බලන්න කියලා ඔය ටික දුන්නට දැන් අපි දන්නවා එතකොට මේක මේ බොහොම හෝඩිය පන්තියේ වැඩ. හැබැයි මෙතනින් ගොඩ යන්න බෑ. මේ ටික නැතුව ගොඩ යන්නත් බෑ. ඒ හින්දා එහෙම දන්න කෙනා මේ ටිකේ මොන විදිහට මොන ආකාරයේ දක්ෂ විදිහට දැක්කා. එයා දන්නවා මේ මට්ටමේ මේ පන්තිය පාස්. දැන් ඊගා පන්තිය ඉගෙන ගන්න වෙනවා. පළවෙනි පන්තියේ හෝඩියේ පන්තියේ දක්ෂව වැඩ කළා පන්තියේ පළවෙනිය වුණා පාස් වුණා කියලා දැන් හරි කියලා කෑ ගහගෙන ඉතින් ගියට හරියන්නේ නැහැ නේද? ඒ වගේ දැන් ඊගාවට ඊගා පන්තිය තියෙනවා. ඒ වගේ මේ මට්ටමේදී දක්ෂ වුණාමයි ඊගාව පන්තියට පාස් වෙන්න පුළුවන්. ඊගාව මට්ටමේ ඥාන දර්ශන නිවර්ණ ධර්ම දුරු වෙන මට්ටමට අපිට එන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා ටික පනවනවාම ඒ ටිකේ අප්‍රමාදීව කටයුතු කළාමයි තමන් කෙරෙහිම නුවණ උපදිනවා. තමන්ටම අනුකම්පෙන් ටික නුවණ උපදිනවා. ඒ මට්ටමට නිවීමක් නැතුව නෙමෙයි, ඒ මට්ටමට සතුටක් නැතුව නෙමෙයි, ඒ මට්ටමේ සංසිඳීමක් නැතුව නෙමෙයි තියෙනවා. ඒ මට්ටමේ කෙලෙසුන්ගේ මිදීමක් තියෙනවා. අනුක්‍රමයෙන් මිදි මෙන්න මේ තැන දක්වා යනත් අතර වෙන කරන්න බෑ, සතුට වෙන්න බෑ. කියන කාරණාව. හරි. එහෙනම් ඒ වගේ මෙහෙම දර්ශන විසුද්ධියක් තියෙන ස්පර්ශ ආයතන 6 හරහා මේ කියන කාරණාව තේරුම් ගන්න තේරුම් අරගෙන මේ ඒ වගේ තැනකට යන්න
මූලික අඩිතාලම හැටියට මේ විදිහට භාවනා කරනකොට මොනවද ගැටලුවක් තිබුණත් ඒ සමාධානගරමන්ට තව අදහසක් තියෙන සමහර තැන්වල අර්ථ දක්වනෝනේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ හිස් තැනක් කියලා. දැන් මේ ස්පර්ශ ආයතන 6කට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැට ගහ ගන්න ඕනේ නෑනේ. ස්පර්ශ ආයතන 6 අතහැරලා ශුන්‍යතාවයක් අරමුණු වෙනවනේ. තේසන් ආමගින්ම ඒ කියන්නේ දැන් හොඳට පෙන්නනවානේ දොරටු පාලයාගෙන් අහලා තීව්‍ර දූතල ජීවල ඌ පරිදි වචනේ පවරලා දෙනවා. ඒ දොරටු ආරහා. ඒ ස්පර්ශ ආයතන ආරහා නිවන සාක්ෂාත් වෙනවා. එතකොට ඒ ස්පර්ශ ආයතන ආරහා නිවන පරිණිඩය ලැබෙන්න විනාඩි අෂ්ටාංග මාර්ගයක් හරියනවා. ඒ අරමුණේම තියෙනවා. එතකොට කියනවා ඒ ආපු පාරෙම ඇවිල්ලා වෙන පාරකින් එතකොට වෙන පාරකින් ගිහිල්ලා තියෙනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ විලා නැත්තේ.